ළමයි අපේ ළමයි ඇහෙනවද? ඇහෙනවද? ඇහෙනව නේ? right. මොකද්ද? ඇහෙනවා සර් ඇහෙනවා. sound quality නෑ. sound quality නෑ? ඔව් සර්. මං කියන එක ඇහෙන්නේ නැද්ද අපේ ළමයින්ට? ඇහෙනවා. පැහැදිලිද? දෙදර ඇහෙන්නේ සර්. ඔව්. ගැටලුවත් පැහැදිලි නැද්ද? නෑනේ? හොඳයි. දැන් ඔයාලා ටිකක් කාර්යබහුල දවසක් පුතේ අද. මොකද හේතුව අපිට ආයේ එකපාරට ඔන්ලයින් ක්ලාස් පටන් ගන්න සිද්ධ වුණානේ නේද? ඕල් ක්ලාස් නතර කරලා ආයෙ අපිට ඔන්ලයින් එකට චේන්ජ් වෙන්න වුණා පුතේ. එතකොට මේ WhatsApp group ටික හදා ගන්න පුතේ ලේසි පහසු වැඩක් නෙවෙයි. ළමයි 400ක විතර WhatsApp group හදනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි ෆෝන් එකක. එතකොට මේ ඔයාලගේ පන්ති විතරක් 10 වසරේ 11 වසරේ පුතේ ළමයි 500කින් උඩ WhatsApp group එකක් හදනවා කියන එක ලේසි නෑ. දැන් ඒගොල්ලෝගේ 11 වසර ළමයින්ගේ group එක තමයි අද හවස වෙනකන් හදා හිටියේ. ඉතින් කොහොම හරි 10 වසර ළමයින්ගෙත් අද ඔන්ලයින් එක පටන් ගන්නවා කියලා අපි කල්තියා දැනුවත් කරලා තිබුණා. ඒ අනුව අපි 6:20 විතර අපි ඔන්ලයින් ක්ලාස් එක පටන් ගන්නවා. මේ පොඩි කාලගුණ ගැටලුවකුත් තියෙනවා පුතේ මේ වෙලාව වහිනවා මේ ප්‍රදේශයට. එතකොට කොහොම හරි කමක් නැහැ. අද දැනුවත් දරුවෝ ටික දැන් ඔන්ලයින් ක්ලාස් එකත් එක්ක එකතු වෙලා ඉන්නවා පුතේ. right. මේක අපි රෙකෝඩින් එක දෙනවා. මේක අපි වීඩියෝ එක දෙන නිසා සම්බන්ධ නොවිච්ච දරුවන්ට උනත් අසාධාරණයක් වෙන්නේ නැහැ පුතේ. කිසි ගැටලුවක් නැතුව මේක ඉගෙන ගන්න පුළුවන්. හරිද? එහෙන් දෙක අවුලක් මේ ළමයි දරුවෝ දැන් ඔයාලගේ ටියුට් එක අරගන්න බලන්න ඕනේ. ටියුට් එක අරගන්න. අලුත් එකද සර්? ඔව් දෙවෙනි පාඩම. ඔයාලගේ දෙවෙනි පාඩමේ ටියුට් එක ඔයාලා ගන්න ඕනි. දෙවෙනි පාඩමේ ටියුට් එක අරගෙන බලා ගන්න ඕනි මෙන්න මේ විදියට. හරිද? ටියුට් නැති කට්ටිය ඉන්නවද කවුරුවත්? නිබන්ධන නැති දරුවෝ ඉන්නවා නම් අද දවසට විතරක් ඒගොල්ලෝ කොලයක් අරගෙන ලියා ගන්න. ඒගොල්ලෝ කොලයක් අරගෙන ලියා ගන්න ඕනි. හරිද? අනිත් අය ටියුට් එක තියෙනවානේ. පැහැදිලි නෑ සර්. ඔව්. 10 වසරේ පොතේ සර් සිග්නල් නැහැ පැහැදිලි නැහැනේ. මං කියන එක පැහැදිලි නැද්ද? පෙබරවාරි මාසෙකද? සර් කියන එක පැහැදිලි නෑ. පෙබරවාරි මාසයේ පැහැදිලි නෑ සර්. පැහැදිලි නැහැ සදීප. පැහැදිලි නැහැ සර්. පෙබරවාරි මාසෙකද? වැඩෙනවා සර් පැහැදිලි නැහැ සර්. පින්න කවුල් ගිහිල්ලා. පින්න කවුල් කිල්ල කියන්නේ. පුතේ මං දැන් කියන එක ඇහෙනවද? ඔව් ඔව්. එක ඇහෙන සමහර වෙලාවට කැඩි කැඩි ඇහෙන්නේ සර්. සමහර වෙලාවට කැඩි කැඩි හයිනේ. දැන් මේ කාලගුණ ගැටලුවක් ගන්න ඕන. ඈ පෙබරවාරි මාසෙ ටියුට් එකද සර් ගන්න ඕන? ඔව් දැන් කලින්ට වඩා ඇහෙනවද? ඔව් සර්. සර් දැන් ඇහෙනවද? ටක් ඇහෙන. දැන් හරි. හරිද? දැන් හරි. හරි සර්. right. හරිද? පුතේ ඔව් ඔයාලගේ දෙවෙනි පාඩමේ ටියුට් එක තමයි පුතේ අරගන්න ඕනි. හරිද? පාඩම් අංක 2 ශ්‍රී ලංකාව ජනාවාස වීම කියන පාඩමේ ටියුට් එක තමයි පුතේ අරගන්න ඕනි. ඒක අපි එක එක ක්ලාස් වල එක එක තැන්වල ඇත්තේ නේද? අපි ස්ථාන කීපයකම ක්ලාස් කරන නිසා ඒ ස්ථාන වල එක එක තැන්වල තමයි පුතේ ඔයාලගේ පාඩම නතර වෙලා තියෙන්නේ. අද අපි කාටත් පොදු තැනකින් පාඩම් පටන් අරගෙන ඉස්සරහට කතා කරගෙන යමුනේ. ඒක හොඳයිනේ. හරිද? එතකොට ඒක හොඳයි සර්. දරු පැටව අද අපි කතා කරමු పూర్ව ඓතිහාසික යුගය ගැන. పూర్ව ඓතිහාසික යුගයේ අපි ටිකක් කතා කරලා තියෙනවා ගොඩක් ක්ලාසස් වල. పూర్ව ඓතිහාසික යුගයේ මෙන්න මේ ඉතනින් පටන් අරගෙන අපි මම කියනවා තැන එතනින් පටන් අරගෙන පාඩම ඉස්සරහට කතා කරගෙන යනතොර කාටවත් අසාධාරණයක් වෙන්නේ නැහැ. හරි නේද? right. දැන් කවුරුත් බලා ගන්න ඕනි මාතෘකාව పూర్ව ඓතිහාසික යුගය. අපි పూర్ව ඓතිහාසික යුගයෙන් පටන් අරගෙන අද දවසේ අපි විෂය කොටස් ටික ඉස්සරහට කතා කරගෙන යමු. right. මාතෘකාව పూర్ව ඓතිහාසික යුගය. ඔන්න දැන් පාඩමට අදම සම්බන්ධ වෙනවා නම් කවුරු හරි දරුවෙක් ඔන්ලයින් පාඩම් අංක 2 මේ වෙනකොට එක වචනයක්වත්
ඒ දරුවෝ ඉගෙනගෙන නැත්තම් මම චූටි පැහැදිලි කිරීමක් කරලා අපි පාඩමට සම්බන්ධ වෙලා ඉස්සරහට පාඩම කතා කරගෙන යමු. දරුපටව දැන් අපේ ලංකාවට තියෙනවා වසර 1,25,000ක දැවැන්ත මානව ඉතිහාසයක් නේ පුතේ. අපේ ලංකාවට තියෙනවා වසර 1,25,000ක දැවැන්ත මානව ඉතිහාසයක්. මෙන්න මේ වසර 1,25,000ක දැවැන්ත මානව ඉතිහාසය අපි අධ්‍යයනය කරනවා, අපි ඉගෙන ගන්නවා. මේක සංස්කෘතික වෙනස්කම් පදනම් කරගෙන ප්‍රධාන යුගහෙවත් අවධි 3කට බෙදලා වෙන වෙනම වසර 1,25,000ක ලාංකික මානව ඉතිහාසය සංස්කෘතිකමය වෙනස්කම් පදනම් කරගෙන බෙදනා පුතේ යුග 3කට. එහෙම නැත්නම් අවධි 3කට බෙදුවා. මතකද අපේ ළමයින්ට යුග 3? ළමයි ඇහෙනවද මම කියන එක? ඔව් සර්. ඇහෙනවනේ? ඔව් සර්. ඔව් සර්. ගැටලුවක් නැහැනේ? ඔව් සර්. එහෙනම් සර්. ගැටලුවක් නැහැ සර්. Right. හරි. අවුලක් නෑ සර් දැනට අවුලක් නෑ. වසර 1,25,000ක ලාංකික මානව ඉතිහාසය අපි ඉගෙන ගන්නේ අධ්‍යයනයේ පහසුව තකා ප්‍රධාන යුග 3කට බෙදලා අවධි 3කට බෙදලා. ඒ අවධි 3 මතක ඇති අපේ ළමයින්ට. ඒ අවධි 3 තමයි පුතේ එක ප්‍රාග් ඓතිහාසික යුගය. එක මොකක්ද? ප්‍රාග් ඓතිහාසික යුගය. මේ රටේ ඉතිහාසය බෙදනවා ප්‍රධාන යුග 3කට. ඒ යුග 3න් එකක් තමයි ප්‍රාග් ඓතිහාසික යුගයේ හෙවත් ගල් යුගය කියලා කියන්නේ. ප්‍රාග් ඓතිහාසික යුගයේ හෙවත් ගල් යුගය කියලා කියනවනේ නේද? දෙවෙනි එක තමයි පුතා పూర్ව ඓතිහාසික යුගය. මේ රටේ ඉතිහාසයේ බෙදන දෙවෙනි යුගය තමයි పూర్ව ඓතිහාසික යුගය. තුන්වෙනි යුගය තමයි පුතා ඓතිහාසික යුගය. එතකොට වසර 1,25,000ක ලාංකික මානව ඉතිහාසය බෙදනවා සංස්කෘතිකමය වෙනස්කම් පදනම් කරගෙන ප්‍රධාන යුග 3කට, ප්‍රධාන අවධි 3කට. ආන්න ඒ යුග 3 තමයි එක ප්‍රාග් ඓතිහාසික යුගය, දෙක పూర్ව ඓතිහාසික යුගය, තුන ඓතිහාසික යුගය. හැමෝම කියන්නේ එක ප්‍රාග් ඓතිහාසික යුගය, දෙක పూర్ව ඓතිහාසික යුගය, තුන ඓතිහාසික යුගය. දරුකටව මේ ප්‍රාග් ඓතිහාසික යුගයට කියන තව නමක් තමයි ගල් යුගය. ප්‍රාග් ඓතිහාසික යුගයට කියනවා ගල් යුගය කියලා. పూర్ව ඓතිහාසික යුගයට කියනවා පුතා යකඩ යුගය කියලා. పూర్ව ඓතිහාසික යුගයට කියන්නේ මොකක් කියලාද? යකඩ යුගය කියලා. పూర్ව ඓතිහාසික යුගයට කියනවා පුතා යකඩ යුගය කියලා. next one ඓතිහාසික යුගයට කියනවා ලිඛිත යුගය කියලා. මොකද්ද කියන්නේ? ලිඛිත යුගය. එතකොට වසර 1,25,000ක ලාංකික මානව ඉතිහාසයේ බෙදනවා සංස්කෘතිකමය වෙනස්කම් පදනම් කරගෙන ප්‍රධාන යුග 3කට, ප්‍රධාන අවධි 3කට. ඒ තමයි ප්‍රාග් ඓතිහාසික යුගයේ හෙවත් ගල් යුගය, పూర్ව ඓතිහාසික යුගයේ හෙවත් යකඩ යුගය, ඓතිහාසික යුගයේ හෙවත් ලිඛිත යුගය කියලා. එතකොට මේ වෙනකොට අපි පෝල් ක්ලාස් වල පුතේ සියලුම පන්තිවල ප්‍රාග් ඓතිහාසික යුගය එහෙම නැත්නම් ගල් යුගය සම්පූර්ණයෙන් කතා කරලා අවසන් කරලා තියෙන. මේ වෙනකොට ප්‍රාග් ඓතිහාසික යුගයේ සම්පූර්ණයෙන් අපි කතා කරලා අවසන් කරලා තියෙන. අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ పూర్ව ඓතිහාසික යුගයේ පිළිබඳ. මොන යුගය ගැනද? పూర్ව ඓතිහාසික යුගයේ හෙවත් යකඩ යුගයේ පිළිබඳව තමයි අපිට කතා කරන්න තියෙන්නේ. මේ වෙනකොටත් ගොඩක් ළමයි දන්නවා මෙන්න මේ పూర్ව ඓතිහාසික යුගය පැවති කාලවකවානුව කියන්න පුළුවන් නේද? අපේ ළමයින්ට කියන්න පුළුවන්ද పూర్ව ඓතිහාසික යුගය තිබ්බ කාලවකවානුව කියන්න බලන්න. කාලවකවානුව මතක ඇතිනේ? 1,25,000. పూర్ව ඓතිහාසික යුගයේ පුතේ right. పూర్ව ඓතිහාසික යුගයේ තිබුණේ ක්‍රිස්තු පූර්ව 2400 සිට ක්‍රිස්තු පූර්ව 600 දක්වා. එහෙනම් ක්‍රිස්තු පූර්ව 2400 ඉඳලා ක්‍රිස්තු පූර්ව 600 දක්වා තමයි අපේ රට ඇතුලේ పూర్ව ඓතිහාසික යුගය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඔන්න හොඳට මතක තියාගන්න අපේ ළමයි పూర్ව ඓතිහාසික යුගයේ තිබ්බ කාලවකවානුව කියන්නේ ක්‍රිස්තු පූර්ව 2400 සිට ක්‍රිස්තු පූර්ව 600 දක්වා. එහෙනම්
ක්‍රිස්තු පූර්ව 2400 ඉඳලා ක්‍රිස්තු පූර්ව 600 වෙනකම් තමයි අපේ රට ඇතුලේ පූර්ව ඓතිහාසික යුගයේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. මෙන්න මේ අතරතුර තිබිච්ච මෙන්න මේ කාල සීමාව ඇතුලේ තිබිච්ච පූර්ව ඓතිහාසික යුගය ගැන අපි කතා කරන්න ඕනි. තේරුණා නේද? right. එතකොට දරුපටව ඔන්න මම දැන් එතනින් ඉස්සරහ කොටස් ටික කතා කරගෙන යන්නේ. බලා ගන්න. දැන් ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයට අදාළ ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයට අයත් සාක්ෂි මුණ ගැහිලා තියෙනවා පුතා. ලංකාවේ තැන් 50කින් විතර පූර්ව ඓතිහාසික යුගයට අදාළ සාක්ෂි මුණ ගැහෙනවා ලංකාවේ තැන් 50කින් විතර. තැන් කීයකින් මේ යුගයට අයත් සාක්ෂි මුණ ගැහිලා තියෙනවද? තැන් 50කින් විතර. එහෙනම් පූර්ව ඓතිහාසික යුගයට අදාළ සාක්ෂි මුණ ගැහෙනවා දරුපටව ලංකාවේ තැන් 50කින් විතර. මෙන්න මේ තැන් 50 ඇතුලේ වැඩිපුරම තියෙන්නේ පුතා මේ යුගයට අයත් මානවීන් මිය ගියාට පස්සේ වලදමාපු සුසාන භූමි. මේ තැන් 50 ඇතුලේ වැඩිපුර තියෙන්නේ මොනවද? මේ යුගයට අයත් සුසාන භූමි. එතකොට දැන් පූර්ව ඓතිහාසික යුගයට අදාළ සාක්ෂි මුණ ගැහිලා තියෙනවා ලංකාවේ තැන් 50කින් විතර. ඒ තැන් 50 ඇතුලේ වැඩිපුර තියෙන්නේ ඒගොල්ලෝ භාවිතා කරපු සුසාන භූමි. කෙනෙක් මිය ගියාට පස්සේ ඒ මිනි තැන්පත් කරන්න භාවිතා කරපු සුසාන භූමි වල සාක්ෂි තමයි වැඩිපුර මුණ ගැහිලා තියෙන්නේ. එතකොට වැඩිපුර සුසාන භූමි මුණ ගැහෙනකොට අඩුවෙන් මුණ ගැහිලා තියෙන්නේ ඒගොල්ලෝ වාසය කරපු ජීවත් වෙච්ච ස්ථාන. දැන් ඒගොල්ලෝ වාසය කරපු ජීවත් වෙච්ච ස්ථාන වලට කියනවා පුතේ අපි නේවාසික ස්ථාන කියලා. මොකද්ද කියන්නේ? නේවාසික ස්ථාන කියලා. එහෙනම් හොඳට මතක තියාගන්න පූර්ව ඓතිහාසික යුගයට අදාළ සාක්ෂි ලංකාවේ තැන් 50කින් විතර හමු වෙලා තියෙනවා. ඒ තැන් 50 ඇතුලේ වැඩිපුර තියෙන්නේ පුතා ඒගොල්ලෝගේ සුසාන භූමි 14ක් අඩු වශයෙන් මුණ ගැහිලා තියෙනවා ඒගොල්ලෝ වාසය කරපු නේවාසික ස්ථාන කියන එක මතක තියාගන්න. තේරුණා නේද දරුවෝ? ඔබ දන්නවද දැන් සමහර ක්ලාසස් වල මම මේක උගන්වලා තියෙනවා. ඒගොල්ලෝ දන්නවා මේ පූර්ව ඓතිහාසික යුගයට අයත් සියලුම සුසාන භූමි හඳුන්වනවා විශේෂ නමකින්. ඒ තමයි මහා ශිලා සුසාන භූමි. මොකද්ද කියන්නේ? මහා ශිලා සුසාන භූමි. මේ පූර්ව ඓතිහාසික යුගයට අදාළ පූර්ව ඓතිහාසික යුගයට අයත් සියලුම සුසාන භූමි හඳුන්වන විශේෂ නමක් තියෙනවා. ඒ තමයි පුතා මොකක්ද? මහා ශිලා සුසාන භූමි. මොකද්ද කියන්නේ? මහා ශිලා සුසාන භූමි. එතකොට වැඩිපුරම මේ යුගයෙන් මුණ ගැහිලා තියෙන්නේ ඔය කියන මහා ශිලා සුසාන භූමි. මොනවද? ඔය කියන මහා ශිලා සුසාන භූමි. අපේ ළමයි දන්නවද මේ පූර්ව ඓතිහාසික යුගයටත් මානවයෝ භාවිතා කරපු අවමංගල්‍ය චාරිත්‍ර 3ක් තිබිලා තියෙනවා. මේ යුගයටත් මානවයෝ භාවිතා කරපු අවමංගල්‍ය චාරිත්‍ර කීයක් තිබිලා තියෙනවද? 3ක් තිබිලා තියෙනවා. තේරුණා නේද? අභිචාර විධි 3ක් තිබිලා තියෙනවා. එහෙනම් සම්ප්‍රදායන් 3ක් ඔස්සේ පූර්ව ඓතිහාසික යුගයටත් මානවයෝ මිනි වැළලීම සිද්ධ කරලා තියෙනවා. සම්ප්‍රදායන් කීයක් ඔස්සේ පූර්ව ඓතිහාසික යුගයටත් මානවයෝ මිනි වැළලීම සිද්ධ කරලා තියෙනවද? සම්ප්‍රදායන් 3කට පූර්ව ඓතිහාසික යුගයටත් මානවයෝ මිනි වැළලීම සිද්ධ කරලා තියෙනවා. ඔය සම්ප්‍රදායන් 3න් කුමන සම්ප්‍රදායක් භාවිතා කරලා මිනි වල දමලා තිබුණා මේ යුගයට අයත් ඕනෑම සුසාන භූමියකට කියන පොදු නම තමයි මහා ශිලා සුසාන භූමි. මොකද්ද කියන්නේ? මහා ශිලා සුසාන භූමි. එහෙනම් මහා ශිලා සුසාන භූමි තුල මේ යුගයට අයත් මානවයෝ සම්ප්‍රදා 3ක් ඔස්සේ මිනි වැළලීම සිද්ධ කරාද නැද්ද? සම්ප්‍රදායන් 3ක් ඔස්සේ මිනි වැළලීම සිද්ධ කරා කියන එක මතක තියාගන්න. එහෙනම් සම්ප්‍රදායන් 3ක් ඔස්සේ මේ යුගයට අයත් මානවයෝ මහා ශිලා සුසාන භූමි තුල මිනි වැළලීම් සිද්ධ කරලා තියෙනවා. දැන් බලමු අපි ඒ සම්ප්‍රදායන් 3 මොකක්ද කියලා. මොකක්ද ඔය සම්ප්‍රදායන් 3 කියලා අපි ඉගෙන ගන්න ඕන. දරුපටව
පූර්වයිතිහාසික යුගයට අයත් මානවයෝ මහා ශිලා සුසාන භූමි තුල මිනිවල දෙමීම සඳහා භාවිතා කරපු එක සම්ප්‍රදායකට කියනවා පුතේ අපි ශිලා මංජුසා සොහොන් ක්‍රමය කියලා. මොකද්ද කියන්නේ? ශිලා මංජුසා සොහොන් ක්‍රමය. ශිලා මංජුසා සොහොන් ක්‍රමයට පූර්වයිතිහාසික යුගයට අයත් මානවයෝ මිනිවල දෙමීම සිද්ධ කරලා තියෙනවා. එහෙනම් පූර්වයිතිහාසික යුගයට අයත් මානවයෝ සම්ප්‍රදායන් තුනක් ඔස්සේ මිනිවල දැම්මා. ඒ සම්ප්‍රදායන් තුනෙන් එකක් තමයි ශිලා මංජුසා සොහොන් ක්‍රමය. මොකක්ද? ශිලා මංජුසා සොහොන් ක්‍රමය. එක සම්ප්‍රදායකට කියනවා මොකක් කියලාද? ශිලා මංජුසා සොහොන් ක්‍රමය කියලා. තවත් සම්ප්‍රදායක් භාවිතා කරා. ඒකට කියනවා පුතේ මැටි ඔරු සුසාන සම්ප්‍රදාය කියලා. මැටි ඔරු සුසාන ක්‍රමය. මැටි ඔරු සුසාන ක්‍රමය. එහෙනම් මැටි ඔරු සුසාන ක්‍රමයට මේ යුගයට මානවයෝ මිනිවැළලීම සිද්ධ කරලා තියෙනවා. දැන් සම්ප්‍රදායන් තුනෙන් දෙකක් ඉගැන්නුවා. එක ශිලා මංජුසා සොහොන් ක්‍රමය. දෙක මැටි ඔරු සුසාන ක්‍රමය. තුන්වෙනි එකට කියනවා පුතේ බරණි සම්ප්‍රදාය. බරණි සම්ප්‍රදාය. එහෙනම් සම්ප්‍රදායන් තුනක් ඔස්සේ පූර්වයිතිහාසික යුගයට අයත් මානවයෝ මිනිවැළලීම් සිද්ධ කරලා තියෙනවා. ඒ සම්ප්‍රදායන් තුන විභාගයට අහනෝමයි. සම්ප්‍රදායන් තුන පාඩම් කරමු. එක ශිලා මංජුසා සොහොන් ක්‍රමය. දෙක මැටි ඔරු සුසාන ක්‍රමය. තුන බරණි සම්ප්‍රදාය. බරණි සම්ප්‍රදායට මැටි ඔරු සුසාන ක්‍රමයට ශිලා මංජුසා සොහොන් ක්‍රමයට පූර්වයිතිහාසික යුගයට අයත් මානවයෝ මිනිවැළලීම සිද්ධ කරාද නැද්ද? මිනිවැළලීම සිද්ධ කරලා තියෙනවා. දරු පැටව මං ඇහුවොත් ඔයාලගෙන් ප්‍රශ්නයක් මෙන්න මේ විදියට බලා ගන්නකෝ. දැන් පූර්වයිතිහාසික යුගය අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ ක්‍රිස්තු පූර්ව 2400 සිට ක්‍රිස්තු පූර්ව 600 දක්වානේ. ඔන්න අපේ රටේ පූර්වයිතිහාසික යුගයේ තිබ්බ කාලවකවානුව. හරි නේද? එතකොට මෙන්න මේ කාල සීමාව ඇතුලේ ලංකාවේ ජීවත් වෙච්ච මානවයෝ සම්ප්‍රදා තුනකට මිනිවල දැම්මනේ. සම්ප්‍රදා තුන තමයි එක ශිලා මංජුසා සොහොන් ක්‍රමය, දෙක මැටි උරු සුසාන ක්‍රමය, තුන බරණි සම්ප්‍රදාය. කාට හරි කියන්න පුළුවන්ද මේ සම්ප්‍රදායන් තුනෙන් මේ යුගයට අයත් මානවයෝ ඉස්සෙල්ලම භාවිතා කරපු සම්ප්‍රදාය? එහෙම නැත්නම් මේ සම්ප්‍රදායන් තුනෙන් වඩා පැරණි සම්ප්‍රදාය මොකක්ද? මේ සම්ප්‍රදායන් තුනෙන් වඩා පැරණි සම්ප්‍රදාය කියන්නේ මැටි ඔරු සුසාන ක්‍රමය. ශිලා මංජුසා බරණි මැටි ඔරු සුසාන ක්‍රමය. බලා ගන්න. එකේ දැන් ගොඩක් අය දරුවෝ මට උත්තර දුන්නා. ගොඩක් හොඳයි උත්තර. අගය කරන පුතේ ඔයාලගේ උත්තරේ සම්බන්ධ කිසි ගැටලුවක් නැහැ. රයිට්. හොඳට මතක තියාගන්න මේ සම්ප්‍රදායන් තුනෙන් වඩා පැරණි සම්ප්‍රදාය තමයි පුතා මැටි ඔරු සුසාන ක්‍රමය. මොන සුසාන ක්‍රමයද? මැටි ඔරු සුසාන ක්‍රමය. එහෙනම් දරු පැටව හොඳට මතක තියාගන්න ඕන මේ සම්ප්‍රදායන් තුනෙන් මේ යුගයට අයත් මානවයෝ ඉස්සෙල්ලම අනුගමනය කරපු සම්ප්‍රදාය තමයි මැටි ඔරු සුසාන ක්‍රමය. මැටි ඔරු සුසාන ක්‍රමයෙන් පස්සේ භාවිතා කරලා තියෙන්නේ ශිලා මංජුසා සොහොන් ක්‍රමය. ඊට පස්සේ භාවිතා කරලා තියෙනවා බරණි සම්ප්‍රදාය. එහෙනම් විභාගයට අහන්න පුළුවන් පූර්වයිතිහාසික යුගයට අයත් මානවයින්ගේ මිනිවැළලීමේදී අනුගමනය කරපු අභිචාර විධි තුනේ තියෙන වඩාත් පැරණිතම සම්ප්‍රදාය මොකක්ද කියන එක. ඔබේ උත්තරේ තමයි මැටි ඔරු සුසාන ක්‍රමය. මොකක්ද? මැටි ඔරු සුසාන ක්‍රමය. එහෙනම් මැටි ඔරු සුසාන ක්‍රමය තමයි මේ යුගයට අයත් වඩා පැරණි සම්ප්‍රදාය කියන එක මතක තියාගන්න. එහෙනම් පූර්වයිතිහාසික යුගයට අයත් මානවයෝ සම්ප්‍රදායන් තුනක් ඔස්සේ මිනිවල දැම්මා. සම්ප්‍රදායන් තුන මතකද? ශිලා මංජුසා සොහොන් ක්‍රමය, මැටි ඔරු සුසාන ක්‍රමය, බරණි සම්ප්‍රදාය. ආපහු කියන්නේ ශිලා මංජුසා සොහොන් ක්‍රමය 1, 2 මැටි ඔරු සුසාන ක්‍රමය 3, බරණි සම්ප්‍රදාය. මේ සම්ප්‍රදායන් තුනෙන් වඩා පැරණි සම්ප්‍රදාය තමයි පුතා මැටි ඔරු සුසාන ක්‍රමය කියලා කියන්නේ. මොකක්ද? මැටි ඔරු සුසාන ක්‍රමය කියලා කියන්නේ. රයිට්. අපි මේ ටික ලියාගෙන නෝට් එකේ ලියාගෙන අපි ඉස්සරහට කතා කරගෙන යමු. ඔයාලගේ ටියුට් එකේ පිටු අංක 9. ඔයාලගේ ටියුට් එකේ පිටු අංක 9 තියෙනව නේද? පිටු අංක 9 උඩ සම්පූර්ණ පිටු අංක 9 හිස් නේද?
සම්පූර්ණ පිටුවංක 9 හිස් නේද? නෑ සර්. නෑ සර් නෑ. පොඩ්ඩයි. ඇයි? ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. ඔව්. කාලක් විතර ලියන්න. ඈ? ඔව් සර්. ඔව්. මම නෝට් එක දීපු ක්ලාසස් වල පාක් වගේ තියෙන්නේ. අහගන්න මම නෝට් එක දීපු ක්ලාස් වල ළමයි කෑ ගහන්න එපා. ඒගොල්ලෝ නෝට් එක දීප එකක් නේ තියෙන්නේ. print කරපු නෝට් එකක් නැහනේ. නේද? නෑ සර්. නෑ. එහෙනම් ඒ ලියපු කට්ටිය පොඩ්ඩක් නොලිය ඉන්න චුටි වෙලාවක් ලියපු කට්ටිය අනිත් කට්ටිය මේ නෝට් එක ලියා ගන්න. හරි නේද? පිටුවංක 9 උඩම ලියන්න මේ විදියට පූර්වයිතිහාසික යුගයට අයත් ලියන්න. පූර්වයිතිහාසික යුගයට අයත් පූර්වයිතිහාසික යුගයට අයත් පූර්වයිතිහාසික යුගයට අයත් පූර්ව ඓතිහාසික යුගයට අයත් පූර්වයිතිහාසික යුගයට අයත් සාක්ෂි පූර්වයිතිහාසික යුගයට අයත් සාක්ෂි පූර්වයිතිහාසික යුගයට අයත් සාක්ෂි පූර්වයිතිහාසික යුගයට අයත් සාක්ෂි දිවයිනේ පූර්වයිතිහාසික යුගයට අයත් සාක්ෂි දිවයිනේ පූර්වයිතිහාසික යුගයට අයත් සාක්ෂි දිවයිනේ දිවයිනේ තැන් 50කට වැඩි දිවයිනේ තැන් 50කට වැඩි දිවයිනේ තැන් 50කට වැඩි ප්‍රමාණයක පිහිටි දිවයිනේ තැන් 50කට දිවයිනේ තැන් 50කට වැඩි ප්‍රමාණයක පිහිටි දිවයිනේ තැන් 50කට වැඩි ප්‍රමාණයක පිහිටි වැඩි ප්‍රමාණයක පිහිටි වැඩි ප්‍රමාණයක පිහිටි මහශිලා සුසාන භූමි හා 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 ඒ ආසන්නයෙන් හමු වූ ඒ ආසන්නයෙන් හමු වූ සර් අයිතිය. මහශිලා සුසාන භූමි හා ඒ ආසන්නයෙන් හමු වූ මහශිලා සුසාන භූමි හා ඒ ආසන්නයෙන් හමු වූ නේවාසික ස්ථානවලින් නේවාසික ස්ථානවලින් නේවාසික ස්ථානවලින් නේවාසික ස්ථානවලින් නේවාසික ස්ථානවලින් හමු වී ඇත නේවාසික ස්ථානවලින් හමු වී ඇත නේවාසික ස්ථානවලින් හමු වී ඇත නේවාසික ස්ථානවලින් හමු වී ඇත. right ආයි ඡේදයක් ලියා ගන්න. ආයි පුතේ ලියන්න ඕනේ ඡේදයක් මේ විදියට ලියන්න. පූර්වයිතිහාසික යුගයට අයත් මානවයින් 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 මහශිලා සුසාන භූමි තුල පූර්වයිතිහාසික යුගයට අයත් මානවයින් මහශිලා සුසාන භූමි තුල 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 සම්ප්‍රදායන් හෙවත් සම්ප්‍රදායන් හෙවත් සම්ප්‍රදායන් හෙවත් සම්ප්‍රදායන් හෙවත් සම්ප්‍රදායන් හෙවත් සම්ප්‍රදායන් හෙවත් අභිචාර විධි සම්ප්‍රදායන් හෙවත් අභිචාර විධි සම්ප්‍රදායන් හෙවත් අභිචාර විධි තුනක් ඔස්සේ අභිචාර විධි තුනක් ඔස්සේ අභිචාර විධි තුනක් ඔස්සේ
අභිචාර විධි තුනක් ඔස්සේ මිනි වැළලීම සිදු කර ඇත. 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 එම සම්ප්‍රදායන් පහත දැක්වේ. මිනි වැළලීම සිදු කර ඇත. එම සම්ප්‍රදායන් පහත දැක්වේ. එම සම්ප්‍රදායන් පහත දැක්වේ. right. එම සම්ප්‍රදායන් පහත දැක්වේ. ඔන්න ළමයි අපි කතා කරමින් ඉන්නේ අපේ රටේ පූර්වයිතිහාසික යුගයේ හෙවත් යකඩ යුගයේ පිළිබඳ. ඒක තමයි ලංකාවේ දෙවෙනි ප්‍රධාන සංස්කෘතික අවධිය නේද? මේ රටේ ඉතිහාසය බෙදනවා සංස්කෘතික වෙනස්කම් පදනම් කරගෙන ප්‍රධාන යුග තුනකට. ඒ යුග තුනේ දෙවෙනි ප්‍රධාන යුගය තමයි පූර්වයිතිහාසික යුගයේ හෙවත් යකඩ යුගය කියලා කියන්නේ. මෙන්න මේ පූර්වයිතිහාසික යුගයට අයත් මානවය මිනි වැළලීම සිද්ධ කරලා තියෙනවා සම්ප්‍රදායන් තුනකට. එහෙම නැත්නම් අභිචාර විධි තුනක් ඔස්සේ මේ යුගයට අයත් මානවය මිනි වැළලීම සිද්ධ කරලා තියෙනවා. ලියන්න තරු දාලා ලස්සන පෑනකින් ඒ සම්ප්‍රදායන් තුන, ඒ අභිචාර විධි තුන ලියන්න. 1. ශිලා මංජුසා සොහොන් ක්‍රමය. ලියන්න 1. ශිලා මංජුසා සොහොන් ක්‍රමය. 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 2. මැටි ඔරු සුසාන 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 ක්‍රමය. 1. ශිලා මංජුසා සොහොන් ක්‍රමය. 2. මැටි ඔරු සුසාන ක්‍රමය. 3. බරණි සම්ප්‍රදාය. බරණි සම්ප්‍රදාය. බරණි සම්ප්‍රදාය. බරණි සම්ප්‍රදාය. පුතේ ඔයාලා මැටි ඔරු සුසාන ක්‍රමයේ ළඟ ලියන්න වරහණක් දාලා වඩාත් පැරණිතම සම්ප්‍රදායය කියලා. මේ සම්ප්‍රදායන් තුනෙන් වඩාත් පැරණිතම සම්ප්‍රදාය තමයි මැටි ඔරු සුසාන ක්‍රමය. ඒ නිසා එතන වරහණක් දාලා ලියන්න වඩාත් පැරණිතම සම්ප්‍රදාය කියලා. වඩාත් පැරණිතම සම්ප්‍රදායයි. වඩාත් පැරණිතම සම්ප්‍රදායයි. right. එහෙනම් පූර්වයිතිහාසික යුගයට අයත් මානවයෝ සම්ප්‍රදායන් තුනක් ඔස්සේ අභිචාර විධි තුනක් ඔස්සේ මිනිවල දැම්මා. ඒ සම්ප්‍රදායන් තුන අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕනි. 1. ශිලා මංජුසා සොහොන් ක්‍රමය. මොකද්ද පුතා? 1. ශිලා මංජුසා සොහොන් ක්‍රමය. 2. මැටි ඔරු සුසාන ක්‍රමය. 3. බරණි සම්ප්‍රදාය. මොකක්ද? බරණි සම්ප්‍රදාය. right. ඔය සම්ප්‍රදායන් තුන තමයි අද අපිට මේ පැය දෙක පුරාවටම කතා කරලා ඉගෙන ගන්න තියෙන්නේ. ඒ නිසා ඔබේ ටියුට් එකේ අනුමාත්‍රකාවක් ලියා ගන්න. අනුමාත්‍රකාවක් දාලා නැහැ. පොඩි අනුමාත්‍රකාවක් ලියා ගන්න. වෙනත් පාඩ පෑනකින් ශිලා මංජුසා සොහොන් ක්‍රමය කියලා. ගන්න අනුමාත්‍රකාවක් ශිලා මංජුසා සොහොන් ක්‍රමය. අනුමාත්‍රකාව ලියා ගන්න ශිලා මංජුසා සොහොන් ක්‍රමය. අනුමාත්‍රකාව තමයි ශිලා මංජුසා සොහොන් ක්‍රමය. මාත්‍රකාව ශිලා මංජුසා සොහොන් ක්‍රමය. අපි කතා කරමු ඔන්න ඔය කියන ශිලා මංජුසා සොහොන් ක්‍රමය පිළිබඳව. right. මාත්‍රකාව ශිලා මංජුසා සොහොන් ක්‍රමය. හොඳයි. හරියට පුතේ අහගෙන ඉන්න ඕනි. මම ප්‍රශ්න කීපයක් අහනවා පුතාලාගේ මේ කොටස උගන්නලා බලා ගන්න. හොඳයි. දැන් අපි කතා කරන්න හදන්නේ පුතේ ශිලා මංජුසා සොහොන් ක්‍රමය ගැන. හරියටම අහගෙන ඉන්න හේතුව තමයි මේ ඉගෙන ගන්න පාඩම් අංක දෙකෙන් සෑම අවුරුද්දකම රචනා ප්‍රශ්නයක් සාමාන්‍ය පෙළ විභාගෙට නිර්මාණය වෙනවමයි. ඒ නිසා හැම අවුරුද්දකම සාමාන්‍ය පෙළ විභාගේ රචනා ප්‍රශ්නයක් හැදෙන පාඩමක් තමයි ශ්‍රී ලංකාව ජනාවාස වීම කියන මේ පාරත් ආවා. පාඩම අංක දෙක. මේ පාරත් ආවා. ඔව්. එතකොට දරු පැටව හැම අවුරුද්දකම ආපු නිසා ඔබේ අවුරුද්දෙත් එනවද නැද්ද? ඔබේ අවුරුද්දෙත් එනවන එක සම්ප්‍රදායක්. ඒ නිසා මේ පාඩම අතිශය වැදගත්. මේක හරියට අහගෙන ඉන්න ඕන. ඔන්න මම දැන් ඒක දෙයක් කියනවා. ඒ තමයි මේ දැන් පූර්ව ඓතිහාසික යුගයට අයත් මානවයෝ
මිනි වලදාලා තියෙනෝනේ සම්ප්‍රදායන් 3ක් ඔස්සේ මිනි වැළලීම සිද්ධ කරා සම්ප්‍රදායන් 3ක් ඔස්සේ මේගොල්ලෝ අවමංගල්‍ය අරගෙන තියෙන සම්ප්‍රදාය 3කට. එතකොට මේ සම්ප්‍රදායන් 3ේම පොදු ලක්ෂණයක් තියෙනවා. ඒ පොදු ලක්ෂණය තමයි මේ සම්ප්‍රදායන් 3ේදීම මිනිහ ආදාහනය කරනවද නැද්ද? මිනිහ ආදාහනය කරනවා. එහෙනම් මේ සම්ප්‍රදායන් 3ේම පොදු ලක්ෂණය තමයි මියගිය මලසිරුර ආදාහනය කරනවද නැද්ද? මියගිය මලසිරුර දර ගොඩක් ගහලා මිනිහ පුච්චනවද නැද්ද? මිනිහ පුච්චනවා කියන එක මතක තියාගන්න. එහෙනම් මේ සම්ප්‍රදායන් 3ේම පොදු ලක්ෂණය තමයි මියගිය මලසිරුර ආදාහනය කළ පුච්චනවා කියන එක. රයිට්. හරි නේද? දැන් අපි ඉස්සෙල්ලම කතා කරන්න හදන්නේ ශිලා මංජුසා සොහොන් ක්‍රමය ගැන. ශිලා මංජුසා සොහොන් ක්‍රමය ගැන අපි මුලින්ම කතා කරමු. දරුපැටව මෙන්න මේ සම්ප්‍රදායට අදාළව මේ සම්ප්‍රදායට අනුව මිනි වැළලීම් සිද්ධ කරලා තියෙන පුතා ක්‍රිස්තු පූර්ව 750 ක්‍රිස්තු පූර්ව 450 අතර කාලවකවානුවේ ක්‍රිස්තු පූර්ව 750 ක්‍රිස්තු පූර්ව 450 අතර කාලවකවානුවේදී තමයි මේ ශිලා මංජුසා සොහොන් ක්‍රමය භාවිතා කරලා තියෙන්නේ. එහෙනම් මේ සම්ප්‍රදායට මිනි වැළලීම සිද්ධ කරලා තියෙන්නේ කොයි කාලෙද? ක්‍රිස්තු පූර්ව 750 ක්‍රිස්තු පූර්ව 450 අතර කාලවකවානුවේ. හැමෝම කියන්නේ ක්‍රිස්තු පූර්ව 750 ක්‍රිස්තු පූර්ව 450 අතර කාලවකවානුවේ තමයි මේ ශිලා මංජුසා සොහොන් ක්‍රමයට මේ යුගයට මානවයෝ මිනි වැළලීම සිද්ධ කරලා තියෙන්නේ. දරුපැටව ඔන්න අහගෙන ඉන්න ශිලා මංජුසා සොහොන් ක්‍රමය කියන්නේ මොකක්ද කියන එක. දරුවෝ දැන් කෙනෙක් මරණයට පත් වෙනවා. పూర్ව ඓතිහාසික යුගයටත් මානවයෙක් ඔන්න මිය ගියා කියලා හිතන්නකෝ. කෙනෙක් මරණයට පත් වෙනවා. ඒ මිය ගිය තැනත්තගේ මලසිරුර දර ගොඩක් ගහලා පුච්චනවා. දර ටිකක් අඩු කරලා මිනිහ වට කරලා දර ගොඩ ගහලා මිනිහ ආදාහනය කරනවා. දැන් අපේ ශරීරේ ආදාහනය කරාම මේ ශරීරයේ සම්පූර්ණයෙන්ම අලු ගොඩක් බවට පත් වෙලා යනවද? අපේ ශරීරයේ සම්පූර්ණයෙන්ම අලු බවට පත් වෙනවද? නැහැනේ. අපේ ශරීරයේ සමහර කොටස් භාගයට පිච්චිලා ඉතුරු වෙනවනේ නේද? මිනිහක් ආදාහනය කරාට පස්සේ අපේ ශරීර කොටස් ඉතුරු වෙනවනේ. දත් කෑලි යට කෑලි ඉතුරු වෙනවනේ නේද? අන්නේ මිනිහ පුච්චලා ඉතුරු වෙනවට අපි කියනවා පුතේ භස්මාවශේෂ කියලා. මොනවද කියන්නේ? මිනිස් භස්මාවශේෂ. මිනිහක් ආදාහනය කරාට පස්සේ ඒ ඉතුරු වෙනවට අපි කියනවා මිනිස් භස්මාවශේෂ. අලුත් එක්ක අලු ඇතුළු ඒ සියලු කොටස් වලට කියනවා මිනිස් භස්මාවශේෂ කියලා. මොකද කියන්නේ? මිනිස් භස්මාවශේෂ කියලා. අහගන්න. ඒ ඉතුරු වෙන මිනිස් භස්මාවශේෂ ටික මොකද්ද කරන්නේ? ඒ ඉතුරු වෙන මිනිස් භස්මාවශේෂ ටික පුතේ දාගන්නවා ආන්න මැටි මුට්ටියකට. ඒ ඉතුරු වෙච්ච මිනිස් භස්මාවශේෂ ටික අලු ටික ඔක්කොම පුරව ගන්නවා මැටි මුට්ටියකට. මැටි මුට්ටියකට ඒ මිනිස් භස්මාවශේෂ ටික පුරවගෙන මොකද කරන්නේ? ඥාතීන් අන ඇඬු කඳුලින් ඒ ටික අරගෙන එනවා පුතේ. අරගෙන එනවා පුතේ කනත්තකට. සුසාන භූමියකට අරගෙන එනවා. මෙන්න මෙවැනි හැඩයක් තියෙන සුසාන භූමියකට තමයි ඒගොල්ලොය මිනිස් භස්මාවශේෂ සහිත මැටි බඳුන අරගෙන එන්නේ. ඔන්න බලා ගන්න. ඒ සුසාන භූමියේ මේ වගේ එකක්. ඔබ දන්නවද මේ යුගයටත් මානවය මේ සම්ප්‍රදායේදී මේ పూర్ව ඓතිහාසික යුගයටත් මානවයෝ විශාල ගල්පතුරු පහක් අරගන්නවා. විශාල ගල්පතුරු පහක් අරගෙන අහගන්නකෝ ඒකෙන් ගල්පතුරු හතරක් හතර පැත්තට තියලා චතුරස්‍රාකාර හැඩයට හදාගන්න කොටුවක් ටැංකියක් නේද? කොටුවක් හදාගන්නවා. විශාල ගල්පතුරු හතර පැත්තෙන් තියලා චතුරස්‍රාකාර හැඩයට හදාගන්නවා සොහොන් ගැබක් කොටුවක් ටැංකියක් වගේ එකක් හදාගන්නවා. අර නේද? ඒ හදාගත්ත කොටුව ඇතුලෙන් තියෙනවා මොකක්ද? අර මිනිස් භස්මාවශේෂ සහිත මැටි මුට්ටිය. තේරුණා නේද? අර විශාල ගල්පතුරු හතරක් වට කරලා නිර්මාණය කරගත්ත චතුරස්‍රාකාර හැඩේ සොහොන් ගැබ ඇතුලේ අර මිනිස් භස්මාවශේෂ සහිත මැටි මුට්ටිය මොකක් කරනවද? තැම්පත් කරනවා. තැම්පත් කරලා අයි මං කියවල ගල්පතුරු පහක් ගත්තා කියලා. දැන් හතරක් තියලා හදාගත්තනේ ටැංකියක් වගේ නේ සොහොන් ගැබ නේ. තා එකක් ඉතුරුයිනේ. අන්න ඉතුරු ගල් පියන මොකද කරන්නේ? ඒ ඉතුරු ගල් පියන
ආන මේ ටැංකිය උඩින් තියෙන මේ කොටු උඩින් මේ සුසාන භූමිය උඩින් තියලා ආන මේක වහලා දානවා. මොකද කරන්නේ? උඩින් ගල් පතුර තියලා වහනවා. හරි නේද? වහලා ඥාතීන් අය ගෙදර යනවා. හරි නේද? කිසි ප්‍රශ්නයක් නැහැ ඥාතීන් නේද? ශෝකාකූල ඥාතීන් නිවස් බලා යනවා. ආයේ ඔන්න කාලයකට පස්සේ තවත් රහේ කෙනෙක් මරණයටපත් වෙනවා. ඔන්න තවත් పూర్ව ඓතිහාසික යුගයට අයත් මානවෙක් මරණයටපත් වෙනවා. එයා මිය ගියාට පස්සේ මොකද කරන්නේ? එයාත් දර ගොඩක් ගහලා පුච්චනවා. පුච්චලා එයාගෙත් ඉතුරු වෙනවනේ මිනිස් භස්ම අවශේෂ. ආන්නේ ටික මැටි මුට්ටියකට දාලා අරන් එනවා පුතේ මෙන්න මෙතෙන්ට. මේ සුසාන භූමියට අරන් ඇවිල්ලා මොකද කරන්නේ? මේ ගල් පියන පැත්තකට කරලා ආන්න මේ සොහොන් ගැබ මැද ආයර්ත අනිත් මුට්ටියක් තියෙනවා. මුට්ටිය තියලා ආය ගල් පියනෙන් වහලා ආය කට්ටිය යන්න යනවා. ආයෙත් කාලයට පස්සේ තව එක්කෙනෙක් මරුණොත් මොකෝ වෙන්නේ? ආය අර වගේ පිට්ටුවා මිනිස් භස්ම අවශේෂ ටික මැටි මුට්ටියකට දැම්මා. ඒක අරන් එනෝ මේ සුසාන භූමියට ඇවිල්ලා ගල් පතුර අයින් කරා ආය මැටි මුට්ටියක් තියලා ගල් පියනෙන් වහලා ආය යනවද නැද්ද? ආය යනවා. මේක ඊට ප්‍රමාණවත් නොවෙනකොට මේක ඊට පුල් වෙනකොට ආය ගල් පතුරු 4ක් වට කරලා සොහොන් ගැබක් හදලා ඒකේ තියන පටන් ගන්නවා. මැරිච්ච මිනිස්සුන්ගේ භස්ම අවශේෂ තියලා ගල් පතුරකින් වහනවා. මෙන්න මේ සම්ප්‍රදායට තමයි කියන්නේ ශිලා මංජුසා සොහොන් ක්‍රමය කියලා. මෙන්න මේ සම්ප්‍රදායට කියන මොන සම්ප්‍රදාය කියලාද? ශිලා මංජුසා සොහොන් ක්‍රමය කියලා. එහෙනම් අපි දැන් ශිලා මංජුසා සොහොන් ක්‍රමය ටිකක් විධිමත් නිර්වචනය කරගන්න වෙයි. ශිලා මංජුසා සොහොන් ක්‍රමය නිර්වචනය කරගන්න මෙහෙමයි. විශාල ගල්පතුරු එක්තැන් කොට කියන මාත් එක්ක විශාල ගල්පතුරු එක්තැන් කොට චතුරස්‍රාකාර හැඩයට තනාගත් විශාල ගල්පතුරු එක්තැන් කොට චතුරස්‍රාකාර හැඩයට තනාගත් සොහොන් ගැබේ. මොකේද? විශාල ගල්පතුරු එක්තැන් කොට චතුරස්‍රාකාර හැඩයට තනාගත් සොහොන් ගැබේ මිනිස් භස්මාවශේෂ සහිත මැටි බඳුන් තැන්පත් කර මිනිස් භස්මාවශේෂ සහිත මැටි වලන් තැන්පත් කර විශාල ගල්පතුරකින් ආවරණය කර තැබීමේ සම්ප්‍රදායට කියනවා මොන සම්ප්‍රදාය කියලාද? ශිලා මංජුසා සොහොන් ක්‍රමය කියලා. මොකද්ද කියන්නේ? ශිලා මංජුසා සොහොන් ක්‍රමය කියලා. ආය බලාගන්න. විශාල ගල්පතුරු එක්තැන් කොට චතුරස්‍රාකාර හැඩයට තනාගත් සොහොන් ගැබේ මිනිස් භස්මාවශේෂ සහිත මැටි බඳුන් තැන්පත් කර විශාල ගල්පතුරකින් ආවරණය කර තැබීමේ සම්ප්‍රදායට කියනවා මොන සම්ප්‍රදාය කියලාද? ශිලා මංජුසා සොහොන් ක්‍රමය කියලා. මොකද්ද කියන්නේ? ශිලා මංජුසා සොහොන් ක්‍රමය කියලායි මේකට කියන්නේ. ඕක හරියටම මෙහෙම සමාන කරන්නම්කෝ. ඔයාලයි ගෙදර තියෙනවා නම් මේ චතුරස්‍රාකාර හැඩයට හදාගත්ත ටැංකියක්. ඔය ගෙදර මිදුලේ හදලා තියෙන්නේ ඔය වතුර ටිකක් පුරව ගන්න ගෙවල් වල ටැංකි හදලා තියෙන්නේ නේද? බිත්ති 4ක් බැඳලා නේද? අන්න ඒ වගේ ටැංකියක් ඇතුලේ මැටි මුට්ටු ටිකක් තියලා උඩින් ඔය ටකරම් කොළ වලින් වහලා තියෙන වතුර නරක් වෙනවට ජරා වෙනවට කොළ වැටෙනවට ආන්න ඒ වගේ සම්ප්‍රදායක්නේ. ඔය ඔන්න ඔය වගේ සම්ප්‍රදායකට තමයි කියන්නේ මොන සම්ප්‍රදාය කියලාද? ශිලා මංජුසා සොහොන් ක්‍රමය කියලා. එහෙනම් විශාල ගල්පතුරු එක්තැන් කොට චතුරස්‍රාකාර හැඩයට තනාගත් සොහොන් ගැබේ මිනිස් භස්මාවශේෂ සහිත මැටි වලන් තැන්පත් කර විශාල ගල්පතුරකින් ආවරණය කර තැබීමේ සම්ප්‍රදායට කියනවා මොන සම්ප්‍රදාය කියලාද? ශිලා මංජුසා සොහොන් ක්‍රමය කියලා. මොකද පුතේ කියන්නේ? ශිලා මංජුසා සොහොන් ක්‍රමය කියලා. මම කලින්ම කිව්වා මේ සම්ප්‍රදායන් තුනේදීම මිනිහ ආදාහනය කරන පොදු ලක්ෂණය. දර ගොඩක් ගහලා මිනිහ පුච්චනවා. හරි නේද? ඒ ඉතුරු වෙන භස්මාවශේෂ ටික තමයි මැටි මුට්ටියක දාලා අරගෙන එන්නේ. මෙන්න මේ ගල්පතුරු 4 වට කරලා බැඳපු නේද? සොහොන් ගැබට. ඒක ඇතුලේ තියලා උඩින් ගල් පියනකින් වහන සම්ප්‍රදායට කියනවා මොන සම්ප්‍රදාය කියලාද? ශිලා මංජුසා සොහොන් ක්‍රමය කියලා. right. අවසන් වතාවට කට්ටියත් එක්කම කියමු. අවසන් වතාවට අහගෙන ඉන්න ශිලා මංජුසා සොහොන් ක්‍රමය. මේ ශිලා මංජුසා සොහොන් ක්‍රමයට මිනි වලලේ බිම සිද්ධ කරලා තියෙන්නේ ක්‍රිස්තුපූර්ව 750 ක්‍රිස්තුපූර්ව 450 අතර කාලවකවානුවේ. මේ ශිලා මංජුසා සොහොන් ක්‍රමය කියලා කියන්නේ විශාල ගල්පතුරු එක්තැන් කොට චතුරස්‍රාකාර හැඩයට තනාගත් සොහොන් ගැබේ මිනිස් භස්මාවශේෂ සහිත
මැටිවදුන් තැන්පත් කොට විශාල ගල් පතුරකින් ආවරණය කර තැබීමේ සම්ප්‍රදායට කියනවා ශිලා මංජුසා සොහොන් ක්‍රමය කියලා. right. ලියන ඡේදයක් මේ විදියට. ලියන ඡේදයක්. ලියන විශාල ගල් පතුරු එක්දැන් කොට ඡේදයක් ලියන. විශාල ගල් පතුරු එක්දැන් කොට එක ළමයෙක්ගේ මයික් එක ඔන් වෙලා තියෙන එක මේ කරගන්න. එක ළමයෙක්ගේ මයික් එක ඔන් කරලා තියෙන එක ඔෆ් කරගන්න. විශාල ගල්පතුරු එක්දැන් කොට විශාල ගල්පතුරු එක්දැන් කොට විශාල ගල්පතුරු එක්දැන් කොට චතුරස්‍රාකාර හැඩයට තනාගත් විශාල ගල්පතුරු එක්දැන් කොට විශාල ගල්පතුරු එක්දැන් කොට චතුරස්‍රාකාර හැඩයට තනාගත් චතුරස්‍රාකාර හැඩයට තනාගත් චතුරස්‍රාකාර හැඩයට තනාගත් සොහොන් ගැබේ විශාල ගල්පතුරු එක්තැන් කොට චතුරස්‍රාකාර හැඩයට තනාගත් සොහොන් ගැබේ මිනිස් භස්මාව ශේෂ සහිත මිනිස් භස්මාව ශේෂ සහිත මැටි වලන් තැන්පත් කර මිනිස් භස්මාව ශේෂ සහිත මැටි වලන් තැන්පත් කර මිනිස් භස්මාව ශේෂ සහිත මැටි වලන් තැන්පත් කර මැටි වලන් තැන්පත් කර විශාල ගල් පුවරුවකින් ආවරණය කර තැබීමේ සම්ප්‍රදාය විශාල ගල් පුවරුවකින් ආවරණය කර තැබීමේ සම්ප්‍රදාය විශාල ගල් පුවරුවකින් ආවරණය කර තැබීමේ සම්ප්‍රදාය ආවරණය කර තැබීමේ සම්ප්‍රදාය ශිලා මංජුසා සොහොන් ක්‍රමය ලෙස හඳුන්වයි. 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 right. ලියන්න ඕනේ පුතේ ඡේදයක් මේ විදියට. ලියන්න ඡේදයක් මේ විදියට. ලියන්න పూర్ව ඓතිහාසික යුගයට අයත් මානවයින් ඡේදයක් ලියන්න. పూర్ව ඓතිහාසික යුගයට අයත් මානවයින් పూర్ව ඓතිහාසික යුගයට අයත් මානවයින් මෙම සම්ප්‍රදාය ඔස්සේ పూర్ව ඓතිහාසික යුගයට අයත් මානවයින් අප මුලින්ම කියන්නකෝ. හරි ඡේදයක් ලියන්න. ඡේදයක්. పూర్ව ඓතිහාසික යුගයට අයත් මානවයින් ඡේදයක් ලියා ගන්න. పూర్ව ඓතිහාසික යුගයට අයත් මානවයින් මෙම සම්ප්‍රදාය ඔස්සේ මිනි වැළලීම සිදු කර තිබුණේ. 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 වෙනත් පාඩ පෑනකින් ක්‍රිස්තු පූර්ව 750 ක්‍රිස්තු පූර්ව 750 ක්‍රිස්තු පූර්ව 750 450 අතර කාලවක වානුවේදීය. ක්‍රිස්තු පූර්ව 750 450 අතර කාලවක වානුවකදීය. ක්‍රිස්තු පූර්ව 750 450 අතර කාලවක වානුවකදීය. ක්‍රිස්තු පූර්ව 750 450 අතර
කාලවකවානුවකදීය. එතෙන්ටම ලියන්න මෙම සම්ප්‍රදායට අදාළ සාක්ෂි හමු වූ 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 සුසාන භූමි කිහිපයකට උදාහරණ සුසාන භූමි කිහිපයකට උදාහරණ සුසාන භූමි කිහිපයකට උදාහරණ පහත දැක්වේ. 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 right. මේ ශිලාමංජුසා සොහොන් ක්‍රමයට මිනි ආදාහනය කරපු වලදමාපු සොහොන් බිම් කීපයක් පුරාවිද්‍යාඥයන් විසින් හොයාගෙන තියෙනවා. එහෙනම් ශිලාමංජුසා සොහොන් ක්‍රමයට මිනි වැලලු සුසාන භූමි මහා ශිලා සුසාන භූමි 3ක් හොයාගෙන තියෙනවා පුරාවිද්‍යාඥයෝ. විභාගයට ඔයාලගෙන් අහනවා ශිලාමංජුසා සොහොන් ක්‍රමයට අදාළ සාක්ෂි මුණ ගැහිච්ච ලංකාවේ තැන් 3ක් ලියා දක්වන්න කියලා. ඔබ දැනගන්න ඕන ශිලාමංජුසා සොහොන් මුණ ගැහිච්ච ලංකාවේ තැන් 3කට උදාහරණ. ශිලාමංජුසා සොහොන් මුණ ගැහිච්ච ලංකාවේ සුසාන භූමි 3කට උදාහරණ ඔබ දැනගන්න ඕන. දන්නවද පුතා මේ ශිලාමංජුසා සොහොන් මුණ ගැහිච්ච ලංකාවේ එක තැනක් තියෙනවා. මේ දඹුල්ල පැත්තේ ගමක් තියෙනවා ඉබ්බන් කටුව කියලා. මොකද්ද ගමේ නම? ඉබ්බන් කටුව. ඉබ්බන් කටුව තියෙන්නේ පුතා දඹුල්ලේ. මේ දඹුල්ලට නුදුරු ඉබ්බන් කටුව ගමෙන් මුණ ගැහිලා තියෙනවා ශිලාමංජුසා සොහොන් කීපයක්. එහෙනම් ශිලාමංජුසා සොහොන් මුණ ගැහිච්ච ලංකාවේ එක තැනක් තමයි දඹුල්ලේ පිහිටි ඉබ්බන් කටුව ප්‍රදේශය. එහෙනම් මෙන්න මේ ඉබ්බන් කටුවෙන් මුණ ගැහිච්ච ආන්න මේ ශිලාමංජුසා සොහොන් වලට කියනවා ඉබ්බන් කටුව මහා ශිලා සුසාන භූමිය කියලා. මොකද්ද කියන්නේ? ඉබ්බන් කටුව මහා ශිලා සුසාන භූමිය. එහෙනම් ශිලාමංජුසා සොහොන් මුණ ගැහිච්ච ලංකාවේ එක තැනකට උදාහරණයක් තමයි ඉබ්බන් කටුව මහා ශිලා සුසාන භූමිය. හැමෝම කියන්නේ ඉබ්බන් කටුව මහා ශිලා සුසාන භූමිය. පුතේ මේ ඉබ්බන් කටුව මහා ශිලා සුසාන භූමිය තියෙන්නේ දඹුල්ලේ. එහෙනම් දඹුල්ලට නුදුරු ඉබ්බන් කටුව මහා ශිලා සුසාන භූමියෙන් මුණ ගැහෙන්නේ මොන සම්ප්‍රදායට අයත් සොහොන් බිමක්ද? ශිලාමංජුසා සොහොන් තමයි. ශිලාමංජුසා සොහොන් right. ලියන්න තරු දාලා එක ලියන්න ඉබ්බන් කටුව මහා ශිලා සුසාන භූමිය. ලියන්න එක ඉබ්බන් කටුව මහා ශිලා සුසාන භූමිය. ඉබ්බන් කටුව මහා ශිලා සුසාන භූමිය. ඉබ්බන් කටුව මහා ශිලා සුසාන භූමිය. ඉබ්බන් කටුව මහා ශිලා සුසාන භූමිය කියලා ලියලා වරහන් අස්සේ ලියන්න ඕන දඹුල්ලට නුදුරු කියලා. වරහන් අස්සේ මොකද ලියන්න ඕන? දඹුල්ලට නුදුරු. දඹුල්ලට නුදුරු තමයි ඉබ්බන් කටුව මහා ශිලා සුසාන භූමිය තියෙන්නේ. එහෙනම් ශිලාමංජුසා සොහොන් මුණ ගැහෙනවා ලංකාවේ තැන් 3කින්. ඒ තැන් 3න් එකක් තමයි ඔය කියන ඉබ්බන් කටුව මහා ශිලා සුසාන භූමිය. හැමෝම කියන්නේ ඉබ්බන් කටුව මහා ශිලා සුසාන භූමිය. right. පුතේ ඔයාලට ප්‍රශ්නයක් ආවා. මොකක්ද ප්‍රශ්නේ? සර් වීඩියෝ එක දානවා සර් මේ මගේ අර සිග්නල් නැතුණා ඒකයි. right. අපි දානවා වීඩියෝ එක දානවා. රෙකෝඩින්ග්ස් අනිවාර්යෙන් දාන්න. right. එක ඉබ්බන් කටුව මහා ශිලා සුසාන භූමිය. දරු පැටව ඔයාලා බලා ගන්න මේ ශිලාමංජුසා සොහොන් මුණ ගැහෙනවා තවත් ලංකාවේ තැනකින්. ඒ තමයි යාපහුවෙන්. කොහෙන්ද පුතේ මුණ ගැහෙන්නේ? යාපහුවෙන්. මෙන්න මේ යාපහුව ප්‍රදේශයේ නොත් මහා මේ ශිලාමංජුසා සොහොන් කීපයක් හමු වෙලා තියෙනවා. අන්න එතෙන්ට කියනවා පුතේ යාපහුවේ ගල් සොහොන් කනත්ත කියලා. එහෙනම් ශිලාමංජුසා සොහොන් මුණ ගැහෙන ලංකාවේ තව එක තැනක් තමයි මොකක්ද? යාපහුවේ ගල් සොහොන් කනත්ත. හැමෝම කියන්නේ යාපහුවේ ගල් සොහොන් කනත්ත. තාපාරක් කියන්නේ යාපහුවේ ගල් සොහොන් කනත්ත. ලියන දෙක යාපහුවේ ගල් සොහොන් කනත්ත. යාපහුවේ ගල් සොහොන් කනත්ත. යාපහුවේ ගල් සොහොන් කනත්ත.
ශිලා මංජුසා සොහොන් මුණ ගැහිච්ච ලංකාවේ තැන් තුනයි තුනෙන් එකක් තමයි ඔය කියන යාපහුවේ ගල් සොහොන් කනත්ත. හැමෝම කියන්න මගේ පුතාලා යාපහුවේ ගල් සොහොන් කනත්ත. එක මොකක්ද? ඉබ්බන් කටුව මහා ශිලා සුසාන භූමිය. එක ඉබ්බන් කටුව මහා ශිලා සුසාන භූමිය. දෙක යාපහුවේ ගල් සොහොන් කනත්ත. තුන්වෙනි එක මුණ ගැහෙන්නේ පුතේ අහගන්න. ඔව් මෙන්න මේ මාතලේ දිස්ත්‍රික්කයේ උපනගරයක් තියෙනවා. මොකක්ද එහෙද කියන්නේ? ගලේවෙල. මොකක්ද? ගලේවෙල. මෙන්න මේ ගලේවෙල අහගන්න කුඩා ගමක් තියෙනවා යටිගල් පොත්ත කියලා. ගලේවෙල යටිගල් පොත්තෙන් හමු වෙලා තියෙනවා ශිලා මංජුසා සොහොන් කීපයක්. එහෙනම් ශිලා මංජුසා සොහොන් මුණ ගැහිච්ච ලංකාවේ තුන්වෙනි ස්ථානයේ තමයි ගලේවෙල යටිගල් පොත්තේ සුසාන භූමිය. මොකක්ද? ගලේවෙල යටිගල් පොත්තේ සුසාන භූමිය. හැමෝම කියන්නේ ගලේවෙල යටිගල් පොත්තේ සුසාන භූමිය. ලියන්න තුන්වෙනි එක. ලියන්න තුන ප්‍රවීන් ලියන්න මේ විදිහට ගලේවෙල යටිගල් පොත්තේ සුසාන භූමිය. 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 right. ගලේවල යටිගල් පොත්තේ සුසාන භූමිය. මම නම් කරලා ඇහුවොත් මේ පන්තියේ ඕනෑම දරුවෙකුට කියන්න පුළුවන් වෙන්න ඕන. සර් දෙක පොඩ්ඩක් කියන්නකෝ. ශිලා මංජුසා සොහොන් මුණ ගැහිච්ච ලංකාවේ තැන් තුනයි. ඒකේ තුන්වෙනි ස්ථානයේ තමයි ගලේවෙල යටිගල් පොත්තේ සුසාන භූමිය. මොකද කියන්නේ ළමයි? ගලේවෙල යටිගල් පොත්තේ සුසාන භූමිය. දෙවෙනි එක තමයි යාපහුවේ ගල් සොහොන් කනත්ත. යාපහුවේ ගල් සොහොන් කනත්ත. එක තමයි මොකක්ද? ඉබ්බන් කටුව මහා ශිලා සුසාන භූමිය. එක ඉබ්බන් කටුව මහා ශිලා සුසාන භූමිය. දෙක යාපහුවේ ගල් සොහොන් කනත්ත. තුන ගලේවෙල යටිගල් පොත්තේ සුසාන භූමිය. හොඳයි. දැන් ඔන්න මම අහන් ඉන්න කෑ ගහන්න නැතුව ඔන්න දැන් මම මයික් ඔෆ් කරගන්න. ඔන්න මම පූර්වයිතිහාසික යුගයට අයත් මානවයෝ මිනී වැළලීම සඳහා අනුගමනය කරපු අවමංගල්‍ය චාරිත්‍ර විදි තුනක් ගැන කතා කරා. ඒ තුනෙන් එකක් මම දැන් විස්තරාත්මක උගන්වලා තියෙනවානේ. පූර්වයිතිහාසික යුගයේ හෙවත් යකඩ යුගයට අයත් මානවයෝ සම්ප්‍රදායන් තුනක් ඔස්සේ මිනී වැළලීම සිද්ධ කරා. ඒගොල්ලෝ අවමංගල්‍ය කරලා තියෙන ක්‍රම තුනකට. අභිචාර විදි තුනකට. එක ශිලා මංජුසා සොහොන් ක්‍රමය. දෙක මැටි උරුසුසාන ක්‍රමය. තුන බරණි සම්ප්‍රදාය. අපි දැන් කතා කරා ශිලා මංජුසා සොහොන් ක්‍රමය ගැන. ශිලා මංජුසා සොහොන් ක්‍රමය කියලා කියන්නේ මොකක්ද? මේ ක්‍රමයට මිනිවල දැම්මේ කොයි කාලෙද? මීට අදාළ සාක්ෂි මුණ ගැහුනේ ලංකාවේ මොන මොන තැන් වලින්ද කියලා ඔන්න දැන් පුතා අපි ලියාගෙන තියෙනවානේ. දැන් අපේ ළමයින්ට පාඩම් වෙලා තියෙන්න ඕන ශිලා මංජුසා සොහොන් මුණ ගැහිච්ච ලංකාවේ තැන් තුන අනිවාර්යෙන් ලියන්න වෙනවා. එක ඉබ්බන් කටුව මහා ශිලා සුසාන භූමිය. දෙක යාපහුවේ ගල් සොහොන් කනත්ත. තුන ගලේවෙල යටිගල් පොත්තේ සුසාන භූමිය. දැන් අපේ ප්‍රවීන්ට මතකද? කියන බලන්න ප්‍රවීන් පදලංගල ප්‍රවීන් මතකද ශිලා මංජුසා සොහොන් මුණ ගැහෙන ලංකාවේ තැන් තුන? කො ප්‍රවීන් ඉන්නවද? ඉන්නවද කියන බලන්න. ඉන්නවා. right. ශිලා මංජුසා සොහොන් මුණ ගැහෙන ලංකාවේ තැන් තුන කියමු බලන්න. එක ඉබ්බන් කටුව මහා ශිලා සුසාන භූමිය. දෙක යාපහුවේ ගල සොහොන් කනත්ත. තුන ගලේවෙල යටිගල් පොත්තේ සුසාන භූමිය. හර නේද? right. දැන් අනුමාත්‍රකාව ලියන්න පුතේ හැමෝම දෙවෙනි සම්ප්‍රදායට අපි යමු. ඒ තමයි මැටි ඔරු සුසාන ක්‍රමය. ලියන්න මැටි ඔරු සුසාන ක්‍රමය. මැටි ඔරු සුසාන ක්‍රමය. දෙවෙනි සම්ප්‍රදාය මැටි ඔරු සුසාන ක්‍රමය. නේද? මේ යුගයට අයත් මානවයේ භාවිතා කරපු වඩා පැරණිතම සම්ප්‍රදාය තමයි ඔය කියන මැටි ඔරු සුසාන ක්‍රමය කියලා කියන්නේ. මොකක්ද? මැටි ඔරු සුසාන ක්‍රමය කියලා කියන්නේ. right. බලා ගන්න දරු පැටව මැටි ඔරු සුසාන ක්‍රමය. හරිද? වඩා පැරණිතම සම්ප්‍රදාය. එතකොට මේ සම්ප්‍රදාය භාවිතා කරන්නේ කොයි කාලෙද?
මැටි උරු සුසාන ක්‍රමයේ භාවිතා කරන්නේ කොයි කාලෙද? මැටි උරු සුසාන ක්‍රමයේ භාවිතා කරන්නේ ක්‍රිස්තු පූර්ව 2400 ඉඳලා. කියන්නේ පූර්ව ඓතිහාසික යුගය ආරම්භක අවස්ථාවේ සිටම මේ යුගයේ පටන් ගත්ත ආරම්භක අවස්ථාව ඉඳලම මැටි උරු සුසාන ක්‍රමයේ භාවිතා කරලා තියෙනවා. හරි නේද? දැන් බලමු මැටි උරු සුසාන ක්‍රමය කියන්නේ මොකක්ද කියන එක. දැන් වාක්‍යෙම තේරෙනවානේ. මැටි උරු සුසාන ක්‍රමය. හරි නේද? දැන් දරු පැටව මේ මැටි උරු සුසාන ක්‍රමයේදී වෙන්නේ මෙන්න මේ දේ. හරිද? කෙනෙක් මරණයටපත් වෙනවා. හයිට අහගෙන ඉන්න. කෙනෙක් මරණයටපත් වෙනවා. අන්නේ මිය ගිය කෙනා ආදාහනය කරන්නේ නෑ පුතේ. දර ගොඩක් ගහලා වෙනම සයිඩ් එකේ කොහේ හරි තැනක දර ගොඩක් ගහලා පුච්චන්නේ නෑ. මේ සම්ප්‍රදායේදී කරන්නේ මොකක්ද දන්නවද? අහගන්න. අමු මැටි අරගෙන හදනා පුතා ඔරුවක හැඩේ ගත්ත බේසමක්. ඔරුවක හැඩේ ගත්ත බේසමක් හදනවා. අමු මැට්ටෙන් ඔරුවක හැඩති බේසමක් හදන්නේ. හරි නේද? අමු මැට්ටෙන් ඔරුවක හැඩති බේසමක් හදනවා. හදලා ඔය බේසම නැත්තම් ඔය ඔරුව අවුවේ තියලා වේලා ගන්නවා. ඔය මැටි ඔරුව අවුවේ තියලා දවස් දෙකක් කරන වේලෙනවානේ. අවුවේ තියලා වේලා ගන්නවා. හරිද? මෙන්න මේ වේලෙච්ච මැටි ඔරුව ඇතුලේ තමයි අන්නර මියගිය මලකඳ පුතේ තැම්පත් කරන්නේ. ඔය මියගිය මලකඳ තැම්පත් කරන්නේ මැටි ඔරුව ඇතුලේ. හරි නේද? මියගිය මල සිරුර තැම්පත් කරනවා පුතේ අර අමු මැට්ටේ නිර්මාණය කරගත්ත ඔරුවක හැඩේ ගත්ත බේසම ඇතුලේ. හරි නේද? මිනිය තැම්පත් කරලා අහගන්න. මේ මිනිය වැහෙන්න ඔරුව ඇතුලේ දර අඩු කරනවානේ. දර ටික අඩු කරලා ඊට පස්සේ මැටි ඔරුවක් වැහෙන සම්පූර්ණයෙන්ම දර ගොඩ ගහලා මොකද කරන්නේ? ආන්න ගිනි තියනවා. ආදාහනය කරනවා. ආදාහනය කරාට පස්සේ මොකෝ වෙන්නේ? නේද? එළි වෙන පැය 10ක් 12ක් 15ක් යනකොට මේ දර ටික ඔක්කොම පිච්චිලා අලු වෙනවනේ. නේද? එතකොට අලු වෙලා දර ටික ඔක්කොම නැති වෙලා යනවනේ. අමු මැට්ටෙන් හදපු ඔරුව මොකද්ද වෙන්නේ? හොඳට පිච්චිලා රතු පාට වෙලා ශක්තිමත් වෙනවා. අමු මැට්ටෙන් හදපු ඔරුව හොඳට පිච්චිලා රතු පාට වෙලා ශක්තිමත් වෙනවනේ. නේද? මිනිය පිච්චිලා අලු වෙනවා. මිනියේ භස්මාවශේෂ ටික කෙලිම ඔරුව ඇතුළෙම තියෙන්නේ. නේද? මුකුත් ප්‍රශ්නයක් නැහැ. මිනිය පුච්චලා ඒ භස්මාවශේෂ ටික ඔය ඔරුව ඇතුළෙම ආන තියෙන්න හරිනවා. මේ සම්ප්‍රදාය උත්තර සම්ප්‍රදාය. හරි නේද? අමු මැට්ටෙන් ඔරුවක හැඩති බේසමක් හදලා ඒ ඔරුව ඇතුලේ මියගිය මලකද තැම්පත් කරලා ඔරුව ඇතුලෙම මිනිය ආදාහනය කරලා මිනියේ භස්මාවශේෂ ටික ඔරුව ඇතුලෙම ආන තියන්න සලස්සන සම්ප්‍රදායට කියනවා මැටි ඔරු සුසාන ක්‍රමය කියලා. මොකද්ද කියන්නේ? මැටි ඔරු සුසාන ක්‍රමය කියලා. තව කෙනෙක් මරනම මොකද කරන්නේ? තව කෙනෙක් මැරෙනවා. අන්න මැටි ඔරුවක් හදනවා. ඒ මිනිහේ මැටි ඔරුව තැම්පත් කරලා එයත් ඔරුව ඇතුළෙම ආදාහනය කරලා එයාගේ භස්මාවශේෂ ටික ඒ ඔරුව ඇතුළෙම ආන තියන සලසන සම්ප්‍රදායට කියනවා මැටි ඔරු සුසාන ක්‍රමය කියලා. මොකද්ද කියන්නේ? මැටි ඔරු සුසාන ක්‍රමය කියලා. ඒක සංකීර්ණයිනේ. නේද? මේ සම්ප්‍රදාය සංකීර්ණ. ඇයි? මිනිහෙක් මැරෙන වාරයක් පාසා මිනි පෙට්ටියක් හදන්නාසේ හදහම් කොමැටි වලින් ඔරු කෙනෙක් මැරෙනවා ඔරුවක් හදනවා ඔරුව ඇතුළේ දාලා පුච්චලා එයාගේ භස්මාවශේෂ ටික ඔරුව ඇතුළෙම තියෙන්න හරිනවා. තව කෙනෙක් මැරෙනවා ඌටත් හදන ඔරුවක් ඒකේ පුච්චලා උගේ ටික ඒකෙම තියෙන්න හරිනවා. නේද? ඔරුව හදාද තමයි 100ක් මැරුණොත් ඔරු 100ක් හදන්නවා. මැරෙන වාරයක් පාසා ඔරු හදහම් සංකීර්ණ ක්‍රියාවක්. ඔරුව හදා තමයි ඉන්නේ. ඔරු හදා දෙන්න වෙන්නේ. නේ කොල්ලෝ. එතකොට ගමේ මැරෙන වාරයක් පාසා මිනිහෙක් ඔරුවක් හදා ඔරුව හදලා මිනිහ තැම්පත් කොහොමද කරලා කොල්ලෝ ඒක? ඒක පුච්චලා ඒකෙම තියෙන දුන්නේ. හරි නේද? ඈ? දරුවෝ හරි කැතයිනේ. මේක සංකීර්ණ ක්‍රියාවක් නිසා තමයි ටික කාලයක් යනකොට ක්‍රිස්තු පූර්ව 750 වගේ වෙනකොට මේ සම්ප්‍රදාය අතහැරලා මිනිහ නිකන් දර ගොඩක් ගහලා පුච්චලා ඒකේ භස්මාවශේෂ ටික අර ගල්පතුරු හතරක් වට කරලා හදපු සොහොන්ගේ බැදුලේ තැම්පත් කරලා විශාල ගල්පතුරකින් වහන සම්ප්‍රදායට මාරු වෙලා තියෙනවා. මේක ටිකක් සංකීර්ණ කාලයේ වැය වෙන අමාරු ක්‍රියාවක් නිසා. එහෙනම් පූර්ව ඓතිහාසික යුගයටයත් මානවයෝ මිනිවැළලීම සඳහා අනුගමනය කරපු සම්ප්‍රදායන් තුනෙන් වඩා පැරණි සම්ප්‍රදාය තමයි ඔය කිව්ව මැටි ඔරු සුසාන ක්‍රමය. ඔන්න ආයෙ බලා ගන්න.
මැටි උරුසුසාන ක්‍රමය ආයෙ බලා ගන්න. හරිද? අමු මැට්ටෙන් හදනවා පුතේ ඔරුවක හැඩති බේසමක්. අමු මැට්ටෙන් හදනවා ඔරුවක හැඩති බේසමක්. අමු මැට්ටෙන් ඔරුවක හැඩති බේසමක් හදලා ඕනේ නැත්තටිලා. ඔරුවේ මියගිය මලකඳ තැම්පත් කරලා ඔරුව පිටින්ම මිනිය ආදාහනය කරලා මිනිය භස්ම අවශේෂ ටික ඔරුව ඇතුළෙම තියන්න සලස්සන සම්ප්‍රදායට කියනවා මැටි ඔරු සුසාන ක්‍රමය කියලා. මොකද්ද කියන්නේ? මැටි ඔරු සුසාන ක්‍රමය කියලා. right. ලියන්න මේ විදියට මැටි ඔරු සුසාන ක්‍රමය කියන්නේ. අමු මැට්ටෙන් අමු මැටියෙන් hello කොහමද කොල්ලෝ ඒක? කවුරියල් ලියන්න ඕන සර්? කේදයක් ලියන්න. අමු හරි සර් මැටියෙන් ලිව්වා. අමු මැටියෙන් අමු මැටියෙන් අමු මැටියෙන් අමු මැටියෙන් හරි සර්. අමු මැටියෙන් සකස් හරි කරන සර්. ලද අමු මැටියෙන් සකස් කරන ලද ඔරුවක හැඩති බේසමක අමු මැටියෙන් සකස් කරන ලද ඔරුවක හැඩති බේසමක ඔරුවක හැඩති බේසමක යෙන් ඔරුවක හැඩති බේසමක ඔරුවක හැඩති බේසමක මියගිය මලසිරුර මියගිය මලසිරුර මියගිය මලසිරුර අමු මැටියෙන් සකස් කරන ලද රුවක හැඩති බේසමක ඔරුවක හැඩති බේසමක මියගිය මලසිරුර මියගිය මලසිරුර ආදාහනය කොට 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 එහිම හරි. මියගිය මලසිරුර ආදාහනය කොට එහිම මිනිස් භස්මාවශේෂ එහිම ඒක ඇතුළෙම කියන එක එහිම මිනිස් භස්මාවශේෂ තැන්පත් කර තැබීමේ සම්ප්‍රදාය එහිම මිනිස් භස්මාවශේෂ තැන්පත් කර තැබීමේ සම්ප්‍රදාය තැන්පත් කර තැබීමේ සම්ප්‍රදාය තැන්පත් කර තැබීමේ සම්ප්‍රදාය මැටි ඔරු සුසාන ක්‍රමය ලෙස හඳුන්වයි. 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 එතනටම ලියන්න. හරි සර්. එතනටම ලියන්න. ලියන්න. මෙම සම්ප්‍රදාය මෙම සම්ප්‍රදාය මෙම සම්ප්‍රදාය චේරින් සර්. සම්ප්‍රදාය එතන තමයි මෙම සම්ප්‍රදාය හරි. යුගයට අයත් මෙම සම්ප්‍රදාය මෙම යුගයට අයත් වඩාත් පැරණිතම සම්ප්‍රදාය වේ. වඩාත් පැරණිතම සම්ප්‍රදාය වේ. වඩාත් පැරණිතම සම්ප්‍රදාය වේ. වඩාත් පැරණිතම සම්ප්‍රදාය වේ. වඩාත් පැරණිතම අනේ පුතේ වඩාත් පැරණිතම සම්ප්‍රදාය වේ. ලියන ඡේදයක් මේ විදියට ලියන ඡේදයක් කොතනද පුතේ මම කියන්න ඕන. අපි නම් ලියලා ඉවරයි. හරි කටවහන් ඉන්න. කොතනද පුතේ කියන්න ඕන. සර් ඡේදයයි මුලින් ඉඳන් කියන්නකෝ. මල හත් විලව්වයි. හරි හරි මම පස්සේ කියන්නම්. ආය අනිත් කට්ටිය ඡේදයක් ලියා ගන්නකෝ. ඡේද ලියා ගන්න අනිත් අය. අනිත් අය ලියන්න. මෙම සම්ප්‍රදායට අදාළ ඡේදයක් ලියන්න. මෙම සම්ප්‍රදායට අදාළ මැටි ඔරු සුසාන මෙම සම්ප්‍රදායට අදාළ මැටි ඔරු සුසාන මෙම සම්ප්‍රදායට අදාළ මැටි ඔරු සුසාන මෙම සම්ප්‍රදායට අදාළ මැටි ඔරු සුසාන
ලංකාවේ ස්ථාන 4කින් හමු වී ඇත. ලංකාවේ ස්ථාන 4කින් හමු වී ඇත. ලංකාවේ ස්ථාන 4කින් හමු වී ඇත. ඒවා මෙසේ ඒවා පහත දැක්වේ. ඒවා පහත දැක්වේ. right. මැටි උරුසස්ථාන මුණ ගැහිලා තියෙනවල පුතේ ලංකාවේ තැන් 4කින්. මෙන්න මේ සම්ප්‍රදායට අදාළ සාක්ෂි මුණ ගැහෙනවලු ලංකාවේ තැන් 4කින්. ඔබ ඉගෙන ගන්න ඕන. ඔබ දැනගන්න ඕන මැටි උරුසස්ථාන මුණ ගැහිච්ච ලංකාව ඔය කියන තැන් 4 මොකක්ද කියන එක. දැන් අපි කලින් ඉගෙන ගත්තනේ පුතේ ශිලාමන්දිසා සොහොන් මුණ ගැහිච්ච අනිත් එක ලියන්න ඊට මදි වගේ නේද? අහන් ඉන්න මයික් එක ඕෆ් කරගන්න ළමයි. අනිත් එක ලියන්න ඊට ඔව්. ශිලාමන්දිසා සොහොන් මුණ ගැහුණනේ ලංකාවේ තැන් 3කින්. ආන්න ඒ වගේ මැටි උරුසස්ථාන භූමි මුණ ගැහෙනවා ලංකාවේ තැන් 4කින්. ඒ තැන් 4න් එකක් තමයි පුතේ බෙරගල. මොකක්ද? බෙරගල. එක තැනක් තමයි මොකක්ද? බෙරගල. අහගන්න බෙරගල තියෙන්නේ ඔය හල්දුම් මුල ටිකක් උඩින්නේ. බෙරගල තියෙන්නේ හපුතලේ පැත්තේනේ. හපුතලට චුට්ටක් පහළින් තමයි බෙරගල තියෙන්නේ. එතකොට මෙන්න මේ බෙරගලින් මැටි උරුසස්ථාන භූමිය හමු වෙලා තියෙනවා. එහෙනම් මැටි උරු මුණ ගැහිච්ච ලංකාවේ එක තැනක් තමයි බෙරගල සුසාන භූමිය. මොකක්ද? බෙරගල සුසාන භූමිය. ලියන්න තරු දාලා එක බෙරගල සුසාන භූමිය. එක බෙරගල සුසාන භූමිය. බෙරගල සුසාන භූමිය. ඒ බෙරගල සුසාන භූමිය කියලා ලියලා එතන වරහන් අස්සේ ලියන්න ඕනි පුතා ක්‍රිස්තු පූර්ව 2400 කියලා. බෙරගල සුසාන භූමියෙන් මුණ ගැහෙන මැටි ඔරු ඇහෙන්නේ නැහැ ඔය කාටද අයිති ඒවද? බෙරගල සුසාන භූමියෙන් මුණ ගැහෙන පැහැදිලි මදද ඇහෙන්නේ කියන දේවල් ඇහෙන්නේ නෑන පොඩක් අඩි නැහැ. පේන්නෙත් නැහැ ඇහෙන්නෙත් නැහැ. මැටි ඔරු සුසාන භූමියෙන් මුණ ගැහෙනවා මැටි උරුසස්ථාන භූමි හමු වෙනව පුතේ ලංකාවේ තැන් 4කින්. මැටි උරුමුණ ගහනවා ලංකාවේ තැන් කීයකින්ද? තැන් 4කින්. ඒකක් තමයි බෙරගල සුසාන භූමිය. ලියුවද හැමෝම? එක බෙරගල සුසාන භූමිය. ලියුවද එක බෙරගල ඇහෙන්නේ නැහැ. පැහැදිලි නෑ කොහොමද? පේන්නෙත් නැහැ. ඇහෙනවද? එක බෙරගල සුසාන භූමිය. දැන් ඇහෙනවා සර්. right ලියන්න පුතේ කට්ටියම එක බෙරගල සුසාන භූමිය. එක බෙරගල සුසාන භූමිය. බෙරගල සුසාන භූමිය. අන්න දැන් සුපිරියට ඇහෙනවා සර්. බෙරගල සුසාන භූමිය. අද වැස්සනේ දැන් පුතේ ඇහෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. වැස්ස කේස් දැන් ඇහෙනවා. රැස්සිංහ තමයි සර් වෙන්නේ. එක බෙරගල සුසාන භූමිය. මේ බෙරගලින් මුණ ගැහෙන මැටි ඔරු අයිති වෙන්නේ පුතේ ක්‍රිස්තු පූර්ව 2400ට. වරහන් අස්ස ලියන්න ක්‍රිස්තු පූර්ව 2400 කියලා. ක්‍රිස්තු පූර්ව 2400. ක්‍රිස්තු පූර්ව 2400ට තමයි මේ බෙරගල සුසාන භූමියේ තියෙන මැටි උරු ටික අයිති වෙන්නේ. එහෙනම් වඩාත් පැරණිතම මැටි උරු මුණ ගැහෙන්නේ කොහෙන්ද? බෙරගලින්. ලංකාවේ පැරණිතම මැටි උරු සුසාන භූමිය මුණ ගැහෙන්නේ කොහෙන්ද? බෙරගල සුසාන භූමියෙන් කියන එක මතක තියාගන්න. එහෙනම් වඩාත් පැරණිතම මැටි උරු මුණ ගැහුනේ කොහෙන්ද? බෙරගල සුසාන භූමියෙන්. දෙක හල්දුම් මුල්ල සුසාන භූමිය. හයන්න හල් දුම් මුල්ල සුසාන භූමිය. හල්දුම් මුල්ල සුසාන භූමිය. ඔය හල්දුම් මුල්ල තියෙන්නේ බෙරගලට ටිකක් පහළින්. බෙරගලට ටිකක් පහළ ගම තමයි හල්දුම් මුල්ල. එහෙනම් හල්දුම් මුල්ල සුසාන භූමිය. එහෙනම් හල්දුම් මුල්ල එනොත් මැටි උරු සුසාන භූමිය හමු වෙලා තියෙනවා. එහෙනම් මැටි උරු සුසාන භූමිය හල්දුම් මුල්ල. හල්දුම් මුල්ල. හල්දුම් මුල්ල. හල්දුම් මුල්ල.
හරි හරි. හල්දුම් මුල්ලෙනොත් මැටි උරු සුසාන භූමි හමු වෙලා තියෙනවා. එහෙනම් මැටි උරු මුණ ගැහෙනවා ලංකාවේ තැන් හතරකින්. මැටි උරු මුණ ගැහෙනවා පුතේ ලංකාවේ තැන් හතරකින්. ඒ තැන් හතරෙන් අනේ එකක් බොරු කියන්න එපා. අහන් ඉන්න. ඒ ඒ තැන් ළමයිගේ හතරෙන් මයික් ඕෆ් කරන්න කියනද? ඊට ඉස්සෙල්ලා බබා ඔක් කර ඒක උදේ ඒ තැන් හතරෙන් එකක් තමයි ආඹයා. පුතේ ඔයාලා මගෙන් බැනුම් අහනවා මයික් එක ඕෆ් කරන් අහන් ඉන්න. හරිද? හරි සර්. එක බෙරගල සුසාන භූමිය. දෙක හල්දුම්වල සුසාන භූමිය. මේ හල්දුම්වල සුසාන භූමියෙන් මුණ ගැහෙන මැටි ඔරු අයිති වෙන්නේ පුතේ ක්‍රිස්තු පූර්ව 1750ට. වරහන් අස්සලියන් ක්‍රිස්තු පූර්ව 1750ට මැටි ඔරු මේ හල්දුම් මුල්ලෙන් මුණ ගැහෙන මැටි ඔරු අයිති වෙන්නේ කොයි කාටද? ක්‍රිස්තු පූර්ව 1750ට. ඊළඟට 3 රංච මඩම සුසාන භූමිය. රංච මඩම සුසාන භූමිය. අඩේ රංච තුන්වෙනි එක. තිබිල එක. රංච මඩම සුසාන භූමිය. ඔව්. ක්‍රිස්තු පූර්ව කීයට දායත් වෙන්නේ? මොකද්ද? මේ පළවෙනි එක. බෙරගල එකද? නෑ හල්දුම් මුල්ල. හල්දුම් මුල්ල ක්‍රිස්තු පූර්ව 1750. 750ට. 1750. right. රංච මඩම සුසාන භූමිය. රංච මඩමින් මුණ ගැහෙන මැටි ඔරු අයිති වෙන්නේ පුතේ ක්‍රිස්තු පූර්ව 1350ට. ක්‍රිස්තු පූර්ව 1350ට. right. රංච මඩමිනුත් මැටි ඔරු මුණ ගැහිලා තියෙනවා. ඊට පස්සේ මේ රංච මඩමට ආසන්නෙන් තවත් ගමක් තියෙනවා. ඒකට කියනවා පුතේ අපි උඩ රංච මඩම කියලා. මොකද්ද කියන්නේ? උඩ රංච මඩම. රංච මඩම. තමයි අපි. උඩ රංච මඩමෙනොත් ආන් මැටිඋරු සුසාන භූමි හමු වෙලා තියෙනවා. ලියන ඊළඟ එක උඩ රංච මඩම නේවාසික ස්ථානය. උඩ රංච මඩම නේවාසික ස්ථානය. මේ උඩ රංච මඩමින් මුණ ගැහෙන මැටිඋරු අයිති වෙන්නේ පුතේ ක්‍රිස්තු පූර්ව 1129ට. ක්‍රිස්තු පූර්ව 1129ට. එහෙනම් ක්‍රිස්තු පූර්ව 1129ට තමයි උඩරංච මඩම නේවාසික ස්ථානයෙන් මුණ ගැහිච්ච මැටිවරු අයිති වෙලා තියෙන්නේ. හොඳයි. මැටිවරු සුසාන භූමි මුණ ගැහෙනවා ලංකාවේ තැන් හතරකින්. තැන් හතර කියන්නේ බෙරගල සුසාන භූමිය, හල්දුම්මුල සුසාන භූමිය, රංච මඩම සුසාන භූමිය, උඩරංච මඩම නේවාසික ස්ථානය. ආපහු කියන්නේ මැටිවරු මුණ ගැහෙනවා ලංකාවේ තැන් හතරකින්. කියන්නේ බෙරගල සුසාන භූමිය, හල්දුම්මුල සුසාන භූමිය, රංච මඩම සුසාන භූමිය, උඩරංච මඩම නේවාසික ස්ථානය. එහෙනම් මැටි උරු සුසාන සම්ප්‍රදාය තමයි මේ යුගයට වඩා පැරණිතම සම්ප්‍රදාය. මෙන්න මේ සම්ප්‍රදායට අදාළ මැටි උරු මුණ ගැහෙනවා ලංකාවේ තැන් හතරකින්. 1 බෙරගල සුසාන භූමිය, 2 හල්දුම්මුල සුසාන භූමිය, 3 රංච මඩම සුසාන භූමිය, 4 උඩරංච මඩම නේවාසික ස්ථානය. පුතා බෙරගලින් අහුවෙන මැටිවරු කොයි කාට අයිති ඒවාද? ක්‍රිස්තු පූර්ව 2400ට අයිති ඒවා. හල්දුමුල් ඒවා ක්‍රිස්තු පූර්ව 1750ට, රංච මඩම ඒවා 1750ට, උඩරංච මඩම ඒවා ක්‍රිස්තු පූර්ව 1129ට කියන එක මතක තියාගන්න. හර නේද? right. දැන් ඔන්න අපේ ළමයි අහගෙන ඉන්න. අපේ ළමයින්ට මතක තියෙන්න ඕන ශිලාමංජුසා සොහොන් මුණ ගැහෙනවා ලංකාවේ තැන් 3කින්. මැටි උරු සුසාන භූමි මුණ ගැහෙනවා ලංකාවේ තැන් 4කින්. මැටි උරු 4 තැනකිනොත් ශිලාමංජුසා සොහොන් තැන් 3කිනොත් කියන එක මතක තියාගන්න. ශිලාමංජුසා සොහොන් මුණ ගැහෙන තැන් 3 මතකද බලන්න. ඉබ්බන් කටුව මහා ශිලා සුසාන භූමිය, යාපහුවේ ගල් සොහොන් කනත්ද, ගලේ වෙල යටිගල් පොත්තේ සුසාන භූමිය. ශිලාමංජුසා සොහොන් මේ මැටිවරු සුසාන භූමි මුණ ගැහෙන ලංකාවේ තැන් 4 බෙරගලින්, හල්දුම්මුල්ලෙන්, රංච මඩමෙන්, උඩරංච මඩම නේවාසික ස්ථානය. ඔයාලා කෑ ගහන්න එපා. ඔයාලා හිතින් කියවන්න. හරිද? බෙරගලින්, හල්දුම්මුල්ලෙන්, රංච මඩමෙන්, උඩරංච මඩම නේවාසික ස්ථානයෙන්. right. අනුමාත්‍රකාවල යන්න බරණි සම්ප්‍රදාය.
සම්ප්‍රදාය බරණිස් Sir, පොඩ්ඩයි ඉඩ තියෙන්නේ මදිනේ. චූටි නෝට රූදයක් ඔය තියෙන්නේ බරණිස් ආ, sir. සම්ප්‍රදාය ඉගෙන බරණි ඇස ලියන්න. සම්ප්‍රදාය ලියන්න ඉඩ මදිනා බරණිස් සම්ප්‍රදාය බරණිස් සම්ප්‍රදාය බරණිස් සම්ප්‍රදාය හරිද ඔන්න බණ මාතෘකාව ලියලා තියෙනවා පුතේ බරණි සම්ප්‍රදාය කියලා දැන් බලා ගන්න పూర్ව ඓතිහාසික යුගයට අයත් මානවයෝ මිනී වලදමන් අනුගමනය කරපු තුන්වෙනි සම්ප්‍රදාය තමයි තුන්වෙනි අභිචාර විදිය තමයි බර්ණිස් සම්ප්‍රදාය කියලා කියන්නේ. මෙන්න මේ බර්ණිස් සම්ප්‍රදායට කියන තව නමක් තියෙනවා. ඒ තමයි කුම්භිය කියන්න. කුම්භිය නිකනන ක්‍රමය. මොකද්ද කියන්නේ? කුම්භිය නිකනන ක්‍රමය. එහෙනම් නිකනන ක්‍රමයේ හේවත් කයන්න කුම්භිය නිකනන ක්‍රමයේ හේවත් බර්ණිස් සම්ප්‍රදාය ගැන කතා කරමු. పూర్ව ඓතිහාසික යුගයට අයත් මානවයෝ සම්ප්‍රදා තුනකට මිනිවල දැම්මා. ඒ සම්ප්‍රදා තුනෙන් එකක් තමයි බර්ණිස් සම්ප්‍රදාය හේවත් කුම්භිය නිකනන ක්‍රමය. මොකක්ද? කුම්භිය නිකනන ක්‍රමය. දරුවෝ මෙන්න මේ සම්ප්‍රදාය සරලයි. හර නේද? මහලෝ කට්ටක් කන්න ඕනේ නැහැ මේ සම්ප්‍රදායට. කෙනෙක් මරණයටපත් වෙනවා. ඒ මැරිච්ච කෙනා මොකද්ද කරන්නේ? දර ගොඩක් ගහලා පුච්චනවා. හර නේද? දර ගොඩක් ගහලා දරසයක් ගහලා පුච්චනවා. පිටුවට පස්සේ ඉතුරු වෙන භස්මාවශේෂ ටික තියෙනවානේ. ඉතුරු වෙන භස්මාවශේෂ ටික ආන්න ඒ ඉතුරු වෙන භස්මාවශේෂ ටික මැටි මුට්ටියකට දාලා ඒ ඉතුරු වෙන භස්මාවශේෂ ටික මැටි මුට්ටියකට දාලා ආගන්න. ඒ මැටි මුට්ටිය ලොකු මැටි මුට්ටියක් ඇතුලේ තැම්පත් කරලා පොළවේ වලක් කපලා වලදාන සම්ප්‍රදායට කියනවා බර්ණිස් සම්ප්‍රදාය කියලා. හරි නේද? ආය බලා ගන්න. මේ සම්ප්‍රදාය ඔන්න අහගන්න. බර්ණිස් සම්ප්‍රදාය කුම්භිය නිකනන ක්‍රමය අහගන්න. කෙනෙක් මැරෙනවා. මොකද කරන්නේ? දරසයක් ගහලා මිනිහ පුච්චනවා. ඊට පස්සේ ඉතුරු වෙන භස්මාවශේෂ ටික මැටි මුට්ටියකට දානවා. මැටි මුට්ටියකට දාලා ඒ මැටි මුට්ටිය ලොකු මැටි මුට්ටියක් ඇතුලේ ඒ මැටි මුට්ටිය බලා ගන්න. ඒ මැටි මුට්ටිය ලොකු මැටි මුට්ටියක් ඇතුලේ තැම්පත් කරලා පොළවේ වලක් කපලා වලදාන සම්ප්‍රදායට කියන මොකක් කියලායි? බර්ණිස් සම්ප්‍රදාය කියලා. මොකද කියන්නේ? බරණි සම්ප්‍රදාය කියලා. එහෙනම් හොඳට මතක තියාගන්න මිනිහෙක් මරණයට පස්සේ ඒ මියගිය මලකඳ දරසයක් ගහලා පුච්චලා ඉතුරු වෙන භස්මාවශේෂ ටික මැටි මුට්ටියක තැම්පත් කරලා ඒ මැටි මුට්ටිය ලොකු මැටි මුට්ටියක් ඇතුළේ තැම්පත් කරලා පොළවේ වලක් කපලා වලදාන සරල සම්ප්‍රදායට කියනවා බර්ණිස් සම්ප්‍රදාය හේවත් කුම්භිය නිකරන ක්‍රමය කියලා. මොකද කියන්නේ? කුම්භිය නිකරන ක්‍රමය. හරි නේද? ලියන්න මේ විදියට හරි නේද? මිනිස් භස්මාවශේෂ සහිත මැටි බඳුන 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 විශාල මැටි බඳුනක් තුල තැම්පත් කොට විශාල මිනිස් භස්මාවශේෂ සහිත මැටි බඳුන විශාල මැටි බඳුනක් තුල තැම්පත් කොට 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 පොළවේ වලදෙමීමේ සම්ප්‍රදාය මිනිස් භස්මාවශේෂ පොළවේ වලදෙමීමේ සම්ප්‍රදාය පොළවේ වලදෙමීමේ සම්ප්‍රදාය පොළවේ වලදෙමීමේ සම්ප්‍රදාය බරණි සම්ප්‍රදාය ලෙස හඳුන්වයි. බරණි සම්ප්‍රදාය ලෙස හඳුන්වයි. බරණි සම්ප්‍රදාය ලෙස හඳුන්වයි. බරණි සම්ප්‍රදාය ලෙස හඳුන්වයි. වරහන් ඔස්සේ ඕනනම් ලියන්න කුම්භිය නිකනන ක්‍රමයේ ලෙසද හඳුන්වයි කියලා. වරහන් ඔස්සේ ලියන්න
කුම්බිය කියන්න. කුම්බිය නිකනන ක්‍රමයේ ලෙසද හඳුන්වයි. 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 right. බරණි සම්ප්‍රදාය. එහෙම නැත්නම් කුම්බිය නිකනන ක්‍රමය කියන්නේ ඔන්න ඔය සරල සම්ප්‍රදායට. හරිය නේද? right. එහෙනම් ඔන්න මං ඉගැන්නුවා పూర్ව ඓතිහාසික යුගයට අයත් මානවයෝ මිනිවැළලීමේදී අනුගමනය කළා තියෙන සම්ප්‍රදායන් තුනක්. අභිචාර විදි තුනක් ඔස්සේ මේ යුගයට අයත් මානවයෝ මිනිවැළලීම සිද්ධ කළා තියෙනවා. ඒ සම්ප්‍රදායන් තුනෙන් අවසාන සම්ප්‍රදාය තමයි බර්ණි සම්ප්‍රදාය හෙවත් කුම්බිය නිකරණ ක්‍රමය කියලා කියන එක සරල සම්ප්‍රදායක්. කෙනෙක් මැරෙනවා, දරසෑයක් ගහලා පුච්චනවා, භස්මාවශේෂ ටික මැටි මුට්ටියකට දාලා ඒ මැටි මුට්ටිය ලොකු මැටි මුට්ටියක් ඇතුළේ තැම්පත් කරලා පොළවේ වලදාන සම්ප්‍රදායට කියනවා මොන සම්ප්‍රදාය කියලායි? බරණි සම්ප්‍රදාය කියලා. මොකද්ද කියන්නේ? බරණි සම්ප්‍රදාය කියලා. හරිය නේද? සම්ප්‍රදා තුනයි. අද උගන්වපු සමස්ත නෝට් එක විනාඩි 5ක් අරගෙන හොඳ ළමයි වගේ කියවන්න ඕන. කතා බෑ, වෙන වැඩ බෑ. උනන්දුවෙන් පාඩම් කරන්න. ක්ලාස් රූම් එකක් වගේ නෙවෙයි ඔන්ලයින් පන්ති කාමරයක උගන්වනවා කියලා කියන්නේ. ලේසි නෑ. විෂය කරුණක් වර්ධනයක ලේසි නෑ. වේගෙන් පාඩම කරගෙන යන්න බෑ. කට්ට අමාරුයි. නේද? ඔව්. ලේසි නෑනේ පුතා. නේද? විෂය කරුණක් තේරුම් ගන්න එක ලේසි නෑ. සතියක් කලඩම අමාරු. ආයාසෙන් අහගෙන ඉන්න වෙයි. ඒ අහන් ඉදපු ටික කටපාඩම් කරගත්තොත් තමයි කසරයක් කියවගත්තොත් තමයි මතකට යන්නේ. විනාඩි 5ක් දෙනවා. ටක් ගාලා ද නෝට් එක පටන් ගන්න කියවන්න. පාඩම් කරන්න. මම ප්‍රශ්න කීපයක් අහනවා. ඉක්මන් කරන්න. අටට ඉවරයිද සර්? ඔව් 8ට ඉවර කරන්න. 8යි කාලට ඉවර කරන්න. තා මාතෘකාවක් කරනවා. ඉක්මනට මේ කියවන්න. ඉක්මන් කරන්න. ඇයි පැටියෝ කියන්න ඇයි දරුවගේ කට වැහුනේ නෑ මම මේ අන්පින් හිටියක බලුවා. බට්ටයක් කාලා නිදාගෙන ආයි බෝට්ටු ටික කට පියාගෙන ඉන්න. කියවන්න කියවන්න. කටවහම පාඩම් කරනවා. කවුද මේ බෝට්ටු ගහන්නේ? ඇයි කියලා? කටවහන් කියවපන්. ඇයි මෙච්චර වැඩයි කටවහගෙන. පුතේ මයික් ඕෆ් කරන් ඔයාලා ඔක කියවන්න විකාර නැතුව. කවුද වැඩ? වැඩ්ඩෝ නෑ හරි. ආඹේ උඹලා ආච්චි. කවුද ඒ වැඩ්ඩා? පුතේ මයික් ඔෆ් කරලා නැහැ නේද සර්? ඔෆ් කරා
right අපි ඊළඟ මාතෘකාවට යමු ඊළඟ මාතෘකාව තියෙනවා පොතේ ටියුට් එකේ දාලා ඒ තමයි පූර්වයිතිහාසික යුගයේ ජනාවාසවල ස්වභාවය මොකද ඊළඟ මාතෘකාව පූර්වයිතිහාසික යුගයේ ජනාවාසවල ස්වභාවය අපි කතා කරමු පූර්වයිතිහාසික යුගයට අයත් ජනාවාසවල ස්වභාවය මාතෘකාව පූර්වයිතිහාසික යුගයේ ජනාවාසවල ස්වභාවය ආපහු කියන්නේ පූර්වයිතිහාසික යුගයේ ජනාවාසවල ස්වභාවය පිළිබඳ අපි කතා කරන්න ඕන මෙන්න මේ යුගයට අයත් මානවයින්ගේ අර බරණි සම්ප්‍රදාය ස්වරූපය ගැන අපි කතා කරමු මොකද මාතෘකාව පූර්වයිතිහාසික යුගයේ ජනාවාසවල ස්වභාවය බරණි සම්ප්‍රදාය කොහොමද හොයාගත්තේ නැද්ද සර්? නෑ අහගන්න දරුවෝ දැන් පූර්වයිතිහාසික යුගයට කලින් තිබිච්ච යුගය ප්‍රාග්ඓතිහාසික යුගයනේ එතකොට ප්‍රාග්ඓතිහාසික යුගයට අයත් මානවයෝ මුළු ජීවිත කාලෙම එකම ප්‍රදේශයකද වාසය කළ තියෙන්නේ දැන් ප්‍රාග්මානවයෝ ඉපදුණු දා සිට මරණය දක්වාම වාසය කළ තියෙන්නේ එකම එක ප්‍රදේශයක නෙවෙයි ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ ජනාවාස ස්ථිර නැහැ හරිද ප්‍රාග්මානවීන්ගේ ජනාවාස ස්ථිර නැහැ හරි නේද ඒ වගේම ඒගොල්ලෝ වාසය කරපු වාසස්ථාන ස්ථිර නැහැනේ වහින කාලේ ගල් ගුහාවේ පායන කාලේ එලිමහන් කඳවුරු වලනේ ජනාවාසයේ ස්ථිරත් නැහැ නේද ජනාවාසයේ ස්ථිර හේකුත් නෙවෙයි ඒගොල්ලෝ වාසය කරපු තැන ඒගොල්ලොන්ගේ නිවස ස්ථිර හේකුත් නෙවෙයිනේ නේද එහෙනම් ප්‍රාග්ඓතිහාසික යුගයට අයත් මානවයෝ කාලෙන් කාලෙට වාසය කරන තැන ප්‍රදේශය මාරු කරනවනේ නේද මේ කාලෙ ටික නේද දැන් අවුරුදු දෙක තුනක් එක ප්‍රදේශයක වාසය කරලා ඒ ටිකේ සත්තු හිඟ වෙනකොට කෑම හිඟ වෙනකොට ඒ ප්‍රදේශය අතහැරලා වෙනත් ප්‍රදේශයකට යනවා වාසය කරන්න. එතකොට වාසස්ථාන ස්ථිරත් නැහැ, ජනාවාස ස්ථිරත් නැහැ. හැබැයි පූර්වයිතිහාසික යුගයට අයත් මානවයෝ එහෙම නෙවෙයි. පූර්වයිතිහාසික යුගයට අයත් මානවයින්ගේ ජනාවාසවල ස්වභාවය ගත්තොත් ඒගොල්ලෝ ජීවිත කාලෙම වාසය කරන්නේ එකම තැනක එකම ප්‍රදේශයක විතරයි ඒගොල්ලෝ මුළු ජීවිත කාලෙම ගෙවා දැන් මේගොල්ලෝ තනින් තැනට ආන්න තමන්ගේ මේ වාසස්ථාන මාරු කරේ නෑ තනින් තැනට ඒගොල්ලෝ සංක්‍රමණය වුණේ නෑ එක තැනක ලංකාවේ කොහේ හරි තැනක ඒගොල්ලෝ වාසය කරන්න පටන් ගත්තා නම් එතන තමයි ඒගොල්ලෝ වාසය කරේ එතනත් ඒගොල්ලෝ වහින පායන ඕනම කාලයක වාසය කිරීමට හැකි තමන්ටම කියලා පොඩි කටුමැටි ගහලා පොඩි ගේ පොඩ්ඩක් නිර්මාණය කරගන්න සමත්කම් දැක්වුවා. එහෙනම් තමන්ටම කියලා ගේ පොඩ්ඩක් නිර්මාණය කරගෙන නේද? ස්ථිර ප්‍රදේශයක වාසය කරන මේ යුගයට අයත් මානවයෝ සමත්කම් දක්වනවානේ. එහෙනම් දරු පැටව ස්ථිර ජනාවාසයක් තුල ස්ථිර වාසස්ථානයක් හදාගෙන ජීවත් වෙන්න මේ යුගයට අයත් මානවයෝ සමත්කම් දැක්වුවා. ඔන්න ඕකට අපි කෙටියෙන් කියනවා ස්ථිර වාසීතාවය කියලා. මොකද්ද කියන්නේ? ස්ථිර වාසීතාවය කියලා. එහෙනම් මේ පූර්වයිතිහාසික යුගයට අයත් මානවයින්ගේ ජනාවාසවල ස්වභාවය තමයි මේ පූර්වයිතිහාසික යුගයට අයත් මානව ජනාවාසවල ප්‍රධානම ලක්ෂණය තමයි ස්ථිර වාසීතාවය. මොකක්ද? ස්ථිර වාසීතාවය. ප්‍රාග්ඓතිහාසික යුගයේ වගේ මේගොල්ලෝ තනින් තැනට සංක්‍රමණය වුණේ නැහැ. ඒ වගේම වහින කාලේ ගල් ගුහාවලත් පායන කාලේ එලිමහන් කඳවුරු වලත් මේ යුගයේ මානවයෝ වාසය කරේ නැහැ. මේ යුගයේ මානවයෝ වහින පායන ඕනම කාලයක ජීවත් විය හැකි වාසය කර හැකි Tamanටම කියලා කුඩාගේ පොඩ්ඩක් නිර්මාණය කරගන්න සමත්කම් දැක්වුවා. එහෙනම් Tamanටම කියලා නිර්මාණය කරගත්ත නිවසක් ඇතුලේ ස්ථිර ජනාවාසයක් ඇතුලේ මේ යුගයට අයත් මානවයෝ වාසය කරන්න සමත්කම් දැක්වුවා. ඔන්න ඕකට කියනවා පුතේ ස්ථිර වාසීතාවය කියලා. මොකද්ද කියන්නේ? ස්ථිර වාසීතාවය කියලා. එහෙනම් ස්ථිර ජනාවාසයක් තුල ස්ථිර වාසස්ථාන හදාගෙන මේ යුගයට අයත් මානවයෝ වාසය කරන්න සමත්කම් දක්වන එක තමයි
මේ යුගයට ජනාවාසවල ස්වභාවය ප්‍රධානම ලක්ෂණය කියන එක මතක තියාගන්න. ඕකට කෙටියෙන් කියන ස්ථිර වාසීතාවය. අපි හරියටම කියන්නේ කොහොමද මේ යුගයට මානවයෝ Tamanටම කියලා ස්ථිර වාසස්ථානයක් හදාගන්න සමත්කම් දැක්වුවයි කියලා. Tamanටම කියලා ස්ථිර වාසස්ථානයක් හදාගන්න මේ යුගයට මානව සමත්කම් දැක්වුවයි කියලා හරියටම කියන්නේ පුතේ සාක්ෂි ඇතුව. ඒ සාක්ෂිය මුණ ගැහෙන්නේ උඩරංච මඩම නිවාසික ස්ථානයෙන්. උඩරංච මඩම නිවාසික ස්ථානයෙන් මුණ ගැහෙනවා ස්ථිර වාසීතාවයේ සනාථ කරන කදිම සාක්ෂියක්. ඒ තමයි දරුපටව මේ යුගයට අයත් ස්ථිර නිවාස ඉදිකිරීමක අත්තිවාරමක් හොයාගෙන තියෙනවා. පූර්ව ඓතිහාසික යුගයට අයත් ස්ථිර නිවාස ඉදිකිරීමක අත්තිවාරමක් හොයාගන්නවා උඩරංච මඩම නිවාසික ස්ථානයෙන්. කොහෙන්ද පුතා? උඩරංච මඩම නිවාසික ස්ථානයෙන්. එහෙනම් උඩරංච මඩම නිවාසික ස්ථානයෙන් හමු වෙනවා ස්ථිර නිවාස ඉදිකිරීමක අත්තිවාරමක්. මේකෙන් ඔප්පු වෙනවා පූර්ව ඓතිහාසික යුගයට අයත් මානවයෝ ස්ථිර ජනාවාසයක් ඇතුලේ ස්ථිර වාසස්ථාන හදාගෙන ජීවත් වෙන්න සමත්කම් දැක්වූ ජන කොට්ටාසයක් කියලා. දරුපටව මේ උඩරංච මඩම නිවාසික ස්ථානයෙන් මුණ ගැහෙන නිවසේ දිග මේකේ දිග මීටර 10.29ක් මීටර 10.29ක් දිග මීටර 6.8 බිංදුවක් පළල නිවසක් තමයි හොයාගෙන තියෙන්නේ. උඩරංච මඩම නිවාසික ස්ථානයෙන් හමු වෙච්ච ස්ථිර නිවාස ඉදිකිරීමේ අත්තිවාරමේ දිග කොච්චරද? මීටර 10.29යි. මීටර 10.29ක් දිග 6.8 බිංදුවක් පළල නිවසක අත්තිවාරමක් තමයි උඩරංච මඩම නිවාසික ස්ථානයෙන් හොයාගෙන තියෙන්නේ. මේ නිවසේ ඉදිරිපස හා පිටුපස වෙන් කෙරෙන්න මැදින් බිත්තියකුත් බැඳලා තියෙනවා. මේ නිවස නිකන් හෝල් එකක් නෙවෙයි. හරිද? මේ නිවසේ ඉදිරිපස හා පිටුපස වෙන් කෙරෙන්න හරි මැදින් බිත්තියකුත් බැඳලා තිබුණද නැද්ද? ආන මැද බිත්තියකුත් බැඳලා තිබුණා නිවසයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න. එහෙනම් උඩරංච මඩම නිවාසික ස්ථානයෙන් හමු වෙනවා ස්ථිර නිවාස ඉදිකිරීමක අත්තිවාරමක්. මේකෙන් ඔප්පු වෙනවා මේ යුගයට අයත් මානවයෝ ආන්න මේගොල්ලෝගේ ජනාවාස ස්ථිරයි කියන එක. ස්ථිර ජනාවාසයක් තුල ස්ථිර වාසස්ථාන හදාගෙන ජීවත් වීමේ හැකියාව මේ යුගයේ මානවයින්ට තිබිලා තියෙනවා. රයිට්. මාතෘකාව පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාසවල ස්වභාවය. ඔන්න ප්‍රකාශයක් දාලා තියෙනවා. කියවන් ඒ ප්‍රකාශ කියවන් ස්ථිර ජනාවාස හා ස්ථිර වාසස්ථාන ගොඩනැගීම මෙම යුගයේ ජනාවාසවල දක්නට ලැබුණු ප්‍රධානතම ලක්ෂණයයි. වරහන් තුළ තියෙන ස්ථිර වාසීතාවය කියලා. ආයි කියවන් ස්ථිර ජනාවාස හා ස්ථිර වාසස්ථාන ගොඩනැගීම මෙම යුගයේ ජනාවාසවල දක්නට ලැබුණු ප්‍රධානතම ලක්ෂණයයි. වරහන් අස තියෙන ස්ථිර වාසීතාවය කියලා. ලියන ඡේදයක් ඇතෙන්ට ලියන ඡේදයක් ඉහත කරුණ සනාත කෙරෙන ඡේදයක් ලියන්න. ඉහත කරුණ සනාත කෙරෙන ඉහත කරුණ සනාත කෙරෙන ඉහත කරුණ ඊට යටින් ලියන්න එතෙන්ට යටින් ඉහත කරුණ සනාත කෙරෙන ඉහත කරුණ සනාත කෙරෙන ප්‍රබලතම සාක්ෂිය හමුවන්නේ ඉහත කරුණ සනාත කෙරෙන ප්‍රබලතම සාක්ෂිය හමුවන්නේ ඉහත කරුණ සනාත කෙරෙන ප්‍රබලතම සාක්ෂිය හමුවන්නේ ප්‍රබලතම සාක්ෂිය හමුවන්නේ වෙනත් පාඩපෑනකින් උඩරංච මඩම නේවාසික ස්ථානයේනි. 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 එතෙන්ටම ලියන්න. මෙම ස්ථානයෙන් මෙම ස්ථානයෙන් මෙම
ස්ථානයෙන් පූර්වයිතිහාසික යුගයට අයත් මෙම ස්ථානයෙන් පූර්වයිතිහාසික යුගයට අයත් මෙම ස්ථානයෙන් පූර්ව ඓතිහාසික යුගයට අයත් මෙම ස්ථානයෙන් පූර්වයිතිහාසික යුගයට අයත් ස්ථිර නිවාස ඉදිකිරීමක ස්ථිර නිවාස ඉදිකිරීමක ස්ථිර නිවාස ඉදිකිරීමක යුගයට අයත් පූර්වයිතිහාසික යුගයට අයත් ස්ථිර නිවාස ඉදිකිරීමක ස්ථිර නිවාස ඉදිකිරීමක අත්තිවාරමක් හමු වී ඇත ස්ථිර නිවාස ඉදිකිරීමක අත්තිවාරමක් හමු වී ඇත ස්ථිර නිවාස ඉදිකිරීමක අත්තිවාරමක් හමු වී ඇත වරහන් අස්සේ ලියන්න ඕන ඒ නිවසේ දිග පළල මේ නිවසේ දිග පළල ලියන්න වරහන් අස්සේ ලියන්න 10.29යි m වැඩි කිරීම 6.80යි m වරහන් අස්සේ ලියන්න ඕන 10.29යි m වැඩි කිරීම 6.8යි m 6.8යි m මේ නිවස කොච්චර දිගයිද මීටර 10.29ක් දිගයි මේ නිවස පළල 6.8ක් පළලයි 6.8ක් පළල නිවසක් තමයි හොයාගෙන තියෙන්නේ වරහන් වහලා ලියන්න මෙම නිවසේ ඉදිරිපස හා පිටුපස වෙන් කිරීමට 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 මැටි බිත්තියක්ද බැඳ තිබුණි 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 right දැන් අපේ ළමයි ඔන්න පූර්වයිතිහාසික යුගයට ජනාවාසවල ස්වභාවය කියන මාතෘකාවත් අපි ඉවර කරගත්තා දැන් ඔයාලට මම දීලා තියෙනෝනේ ප්‍රශ්න පොත ඒ ප්‍රශ්න පොතේ පුතේ ඕක ඔක්කොම ලියන්න ඕනේ හරිය නේද ඒ ප්‍රශ්න වලට උත්තර ටික ඔක්කොම ලියන්න ඕනේ දැන් හැමෝගෙම ගාව සිතියම් පොත තියෙනවද මේ මාසේ සිතියම් පොත හැමෝම අරගෙන තියෙනවද ඔව් සර් හැමෝම ගාව සිතියම් පොත ඇතිනේ right දැන් ඔයාලා ඒ ක්ලාසස් වලට ගිහිල්ලා පන්ති කාඩ් එක අරගෙන ඇතිනේ නේද පන්ති කාඩ් නොගත් අය ඔව් සර් පන්ති කාඩ් අරගන්න ඕනේ මේ ඉරිදා වෙනකොට අපේ ඊළඟ ඔන්ලයින් ක්ලාස් එක තියෙනවා ඉරිදා මේ ඉරිදා රැයට තියෙනවා රැය 8 ඉඳලා 10 වෙනකන් තමයි ඔන්ලයින් ක්ලාස් එක ඉරිදට තියෙන්නේ හරි නේද එතකොට සර් ඔව් ඉරිදා ටීචර්ගේ පන්ති තියෙනවා ඉරිදා සිංහල පන්ති අපිට දන්නේ පන්ති ටීචර්ගේ යාළුවෝ වීඩියෝ බලන්න කියන්නේ අපිට බෑස බැරි වෙන දේකෝ කියන්නේ බැරි නිකන් දෙන්න තු ඉඳපන් යමුන ටීචර්ගේ සිංහල පන්ති හරි ටීචර්ගේ සිංහල පන්ති කියලා තියෙන්නේ එතට 7:00ට 7:00 කියන එක 7:00 10 වෙනකන් සර් ඉරිදා දුවමෝ වැඩි අපි නේද 10ට කරමු ඔව් සර් ඔව් සර් 10 ඉඳන් 12 වෙනකම් ගොඩක් වෙලා තියෙන්නේ හරි එහෙම වුණොත් අපි බලමු වෙනදා දායි සිකුරාදා නම්බර දවසේ සිකුරාදා ආපෝ බෑ බැරි මොකෝ පුරාද බෑස පන්ති පුරාදා බෑස පුරාද බෑස විද්‍යාව පන්ති ICT පන්ති තියෙන පන්ති විද්‍යාව පන්ති එහෙනම් සර් වැඩේ ඇරිලා මම දාලා තියෙනවා මම දාලා තියෙනවා හිතන මේ සිකුරාදා හවස 3ට පන්තියක් සිකුරාදා 3ට පුළුවන් බෑ 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 ICT විද්‍යාව දෙන්න තු ඉඳපන් මිලාන් සර්ගේ තියෙනවා සේතට සිකුරාදා 3ට ඕ කොමස් පන්ති කොමස් පන්ති සර් කොමස් පන්තිත් තියෙනවා ඔව් සර් කොමස්
කාගේද කොමස්? හසන් සර්ගේ. නිලාන් මදුරංග. නිලාන් මදුරන්. හසන්ත සර්ගේ. නිලාන් සර්. සිකුරාට උදේ තියෙන ICT පන්ති. සර් පාන්දර එහෙනම් ඉරිදා උදේ බෑ බෑ. බෑස බෑස බෑස. සිකුරාදා ඊයේ උදේ උදේ සිකුරාදා උදේ උදේ පුළුවන්. පුළුවන් සර්. සිකුරාදා උදේ බෑ. බෑ බෑ. බෑස ICT පන්ති කාගේද උදේ? සිකුරාදා උදේ දවල්ට විද්‍යාව බැරකම සර් කීයද? 11ට 1 වෙනකම් සිකුරාදා 11ට. පුතා මට කියන්න සෙනසුරාදා උදේ පුළුවන් සර් සිකුරාදා උදේ 8ට පුළුවන්. 8ට පුළුවන් සර්. හරි මම වෙලාව කියන්නම් ඉස්සරහට. අහන්න. ගෲප් එකට මැසේජ් එකක් දාන්න ඔව් මැසේජ් එකක් දානවා. ඔයාලා පුතේ පන්ති එතකොට කාඩ් හරිද? ගෙවන්න ඕන ආයතන වලට ගිහිල්ලා එතකොට මම ලබන සතිය වෙනකොට මුදල් ගෙවුපයගේ ගෲප් එක වෙනම හදලා ඒකට තමයි වෙනම ලින්ක් එක දාලා කරන්නේ. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන් කාස් ෆීස් එක ගන්න ඕනේ. එතන අංක දීලා ඒ ටික ඔක්කොම කරන්න WhatsApp numbers දීලා ගොඩක් අය දීලා තිබුණා. තා ටිකක් ඉන්නවා. ඒ ටික දෙන්න අපි ඒගොල්ලන් ගෲප් එකක් දැන් හදමින් යනවා. ඊළඟ දවස් වෙනකොට අපි ඒගොල්ලන් ගෲප් එකට හදලා ඒගොල්ලන් විතරයි අපි ක්ලාස් එක සෙට් වෙන පුතේ ඒක වරදවටා ගන්න එපා. ඒ නිසා ඔයාලා ඉක්මනින් ගිහලා ක්ලාස් ෆීස් ගන්න. හරිද? සර් මේ මාසෙට උත්තියේද? මේ මාසෙට ටියුට් එකක් තියෙනවා දීලා. ඔව්. මේ මාසෙට තියෙනවා පුතේ ටියුට් එකක් තියෙනවා. ඒ ටියුට් එකත් අරගෙන එන්න ඔව් සර්. යම් පොත්. දැන් අපේ ටියුට් එක මට අහන්න. දැන් මේ මාසෙට ටියුට් එක මට හම්බුන්නේ නැහැ නේ සර්. මේ ටියුට් එකක් හම්බුන්නේ නැහැ නේ සර්. අපි කාඩ් එක ගත්ත මේ මාසේ. ඔව් ගත්ත නම් පුතේ හම්බුන්නේ නැද්ද මේ කොළ තුනක මේ පේපර් එකක් එක ටියුට් එකක්? හම්බුණා සර් හම්බුණා සර්. ඔව් නැත් එක හම්බුන්නේ නැත්නම් ගිහලා ඉල්ල ගන්න. හරි අහන්න. හම්බුන්නේ නැති කට්ටිය ඉන්නව නම් ගිහලා ඒක ආයතනට ගිහලා ආයෙ ඉල්ලගෙන එන්නේ. දැන් ආයතනට හරි සර්. හරිද? ඒ ටික ඉල්ලගෙන එන්න. අපි යන්නේ සර් හරි අපි අමතර දවසක් මම දැන් ආයෙත් දිනයක් තීරණය කළා මම දාන්නම්. ඉරිදා Group එකට දාන්න message එක. ඉරිදා මම දාලා තිබුණේ 8 ඔව් සර් ඉඳලා ගෲප් එකට 9 දීප් එකට දාන්නවද? ඈ? ඔව්. හරි මම ටයිම් ඉරිදා ගෲප් එකට දාන්න මැසේජ් එකක්. එක් කෝඩිනේට් ඔව් සර්. ගෲප් එකට දාන්නවද සර්? අහන්න දෙන්න නැතුව ඉඳපන්. රයිට් එහෙනම් අපි යන්න හොඳේ මොකද්ද? එන හරි ඇස ගෙදරට ඉන්නේ. හරි good night ආයිබෝවන් සර්. හරි good night